තියන්න. නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමා ඇවිල්ලාද? මම ඇවිල්ලා ඉන්නේ ඔය. ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉන්නේ නේ. ඔව්. ෂෙයා කරන්න පුළුවන් නේද දැන් බලන්න. ෂෙයා කරන්න පුළුවන් නේ. මේ කරගෙන යන ගැටලුවක් තියෙනම් අහන්න. හරි. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. අයබෝවන්. සුනිල් පොත්තිවල අපි අද කතා කරන්න යන්නේ මුදල් රෙගුලාසි එහෙම නැත්නම් මුදල් මූල්‍ය ක්‍රම පිළිබඳව. මම හිතන්නේ ඊට ඉස්සෙල්ලා අපේ අශෝක සර් කතා කරලා තිබ්බ විතර හින්දා චුට්ටක් වෙලාව ගත්තේ ඒකයි. සූදානම්ත පාඩම කරන්න ගොඩක් අය
අපි එහෙනම් පටන් ගමුද? පටන් ගමු සර්. පටන් ගමු සර්. හරි. එහෙනම් සියලු දෙනාට නැවතත් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි කලින් දවස් 4ක් තුන්වෙනි දවස් 3ක් කරා. දැන් ඒ කියන්නේ පළවෙනි දවසේ කතා කරේ අපි පන්ති ආරම්භ කරන දවස. ඒ වගේම දෙවෙනි දවස තුන්වෙනි දවස දැන් හතරවෙනි දවසට වගේ තමයි අපි කතා කරන්නේ. ඉතින් මම ටියුට් 4ක් දීලා තිනවා. මම හිතන්නේ කවුරුත් ඒ ටියුට් 4 print කරගන්න නැති. එහෙම නැත්නම් එක තැනක ඇති. ඒවැය තියෙන ප්‍රශ්න අපේ එක පේලියට මුදල් රෙගුලාසි වල එන ප්‍රශ්න නෙවෙයි. තැනින් ගත්ත යම් විභාග වලට ආපු ප්‍රශ්න තමයි අපි කතා කරේ. ඒවැයිත් අවශ්‍යම නෝට් එකක් තමයි උතර තියෙන්නේ ප්‍රශ්නට උත්තරයක් විදියට. මොකද අපි හුඟක් වෙලාවට මුදල් රෙගුලාසි සියලුම පොත්පත්වල තියෙන දැනුම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවැයිනොත් අපිට සාරාංශ කරපු ඉතා කෙටි දැනුමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම ඔයගොල්ලන්ට කතා කරන්නේ අන්නේ කෙටි දැනුම ලබා ගන්න. හැබැයි මේ ටික අවසන් වෙනකොට ඔයගොල්ලෝ මුදල් රෙගුලාසි මම ගාව මේ තියෙන මුදල් රෙගුලාසි පොතේ තියෙන වෙනවා ගන්න. මේකේ තියෙන සියලුම කරුණු අවශ්‍ය දේවල් කාර්යාලයක වැඩ කරන්න විතරක් නෙවෙයි තමන්ගේ සාමාන්‍ය දැනීමටත් අවශ්‍ය සියලුම කටයුතු සියලුම දැනුම ලැබිලා තියෙන්නේ. ඒතකොට කෙනෙකුට මේ පාඨමාලාවට සහභාගී වුණා නම් එයා ඇත්තටම රජයේ කාර්යයන් වලදී භාවිතා වන මූල්‍ය ක්‍රම පිළිබඳව හොඳ දැනුමක් හොඳ අවබෝධයකින් ඉන්න පිරිසක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන ප්‍රධාන වාසියක් විදිහට මම සලකන්නේ. මොකද මේ රාජ්‍ය පරිපාලනය රාජ්‍ය සේවය ඉස්සරහට ගෙනියන්න අපි මේ සිස්ටම් ඇති කරන්න ඕනේ ඒක ඇත්ත. නමුත් අපි තියෙන පද්ධතිය තුළ තමයි අපි දැනට කටයුතු කරන්න වෙන්නේ. ඒතර මුදල් රෙගුලාසි කියන එක මේක අවුරුදු දැන් මම හිතන්නේ 50 60ක් ඊටත් වැඩිය ඉංග්‍රීසි ආණ්ඩු කාලේ පවා ඉඳලා එන එකක්. ඒක තුල දැන් මේ තියෙන තත්ත්වයටවත් මූල්‍ය පාලනය රැඳිලා තියෙන්නේ. ඒකේ තියෙන කටයුතු පිළිපදින නිලධාරි පළන්තියක් ඉන්න නිසා. එහෙම නැත්නම් හිතුමතේ අපි කඩ කරන්න ගියොත් ඒවා අපි අර කොහෙන් හරි කඩාගෙන ගඟක් වැල්ලක් කඩාගෙන ගියා වගේ කොහෙන් හරි ගලාගෙන යනවා රාජ්‍ය මුදල් රාජ්‍ය දේපල රාජ්‍යයේ සම්පත්. ඒ නිසා එක ප්‍රතිපත්තියක එක ප්‍රමිතියක පිහිටලා ලංකාව තුළම රාජ්‍යයේ මුදල් වැය කරන ආකාරය පිළිබඳව තමයි මේවෙන් පැහැදිලි වෙන්නේ. ඒතර ඒක නිසා අපිට මේ මුදල් රෙගුලාසි වලින් බැහැර වෙලා කිසිම කෙනෙකුට වැඩ කරන්න බෑ. ඒවා පිළිපදින්න ඕන සියලු දෙනා. දැන් ඔකට පේනවා ඇති පහුගිය දවස්වල තිබුණා අයවැය විවාදයක් තිබුණා අයවැය ලේඛනයක් තිබුණා අතුරු සම්මත ගිණුමක් තිබුණා. ඒවැයදී පවා පාර්ලිමේන්තුව තමයි තීරණය කරේ කොච්චර මුදලක් ඊගාව මාස වලට හරි 4ට හරි දෙනවද කියන එක. ඒ වගේ මේකදී විවාදවලදී පැහැදිලිවුණා කොච්චර මුදල් කොහොමද ආදායම් ලබා ගන්නෙ ඒවා වියදම් කරන්නේ කොයි ආකාරද කියලා. දැන් දැක්කද දකින්න නැති මම හිතන්නේ ගොඩක් ප්‍රවෘත්ති පත්‍රවල සහ රූපවාහිනී වල ලබන මේ අවුරුද්දේ ඉතිරි මාස කිහිපයට අවශ්‍ය අතුරු සම්මත ගිණුම. ඒතර එතන පෙන්වන්නේ මොකද්ද? ඒක ජනාධිපතිවරයාට හෝ වෙනත් කිසිම බලයක් නැහැ රජයේ මුදල් වියදම් කරන්න බලය දෙන්නේ පාර්ලිමේන්තුවට. ඒතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන මුදල් ඇමතිවරයා විසින් විසර්ජන පනත් කෙටුම්පතක්. ඒක එතකොට දැන් අතුරු සම්මත ගිණුමක් නිසා මාස 6කට ඉදිරිපත් කරා. ඊගා මාස කීපයකට මොකද නව රජයක් පත් වුණාම එහෙම කරන්න ඕන. ඉතින් ඒකෙදී ඔයගොල්ලෝ දැක්කා ඒකට විවාද කළා රජයේ ඉදිරි කාලයට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොච්චරද කියලා තීරණය කරා. ඒ වගේම ඒ මුදල් උපය ගන්න ආකාරයත් පැහැදිලි කරා කොච්චර මුදලක් උපය ගන්නවද කියන එක. ඒ උපය ගන්න හිඟ ටික මොන වෙයින්ද උපය ගන්න කියන එකත් මුදල් ඇමතිවරයා විසින් පැහැදිලි කරා. වැට් බද්ද 12 ඉඳලා 15 දක්වා වැඩි කරන්න. ඊට පස්සේ තව ඔය රාජ්‍ය ආයතන ප්‍රතිවගත කරන්න. ඒ වගේ නොයෙක් යෝජනා එතෙන්දී ඉදිරිපත් වුණා. ඒවා එතකොට පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා සම්මත කරාම අන මුදල් ඇමතිවරයාගේ ඉදිරිපත් කරපු අතුරු සම්මත අයවැයට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ බහුතරයේ කැමැත්ත ලැබුණා. ඒ කැමැත්ත පාර්ලිමේන්තුවේ කතානායකවරයා අසං කරාට පස්සේ මුදල් ඇමතිවරයාට ලැබෙන බලය දැන් ඉදිරි මාස 6ට ඒකාබද්ධ අරමුදලෙන් මුදල් වැය කිරීමට නිලධාරීන්ට එහෙම නැත්නම් මුදල් ඇමතිවරයාට බලය ලැබෙනවා. මුදල් ඇමතිවරයා වශයෙන් මම හිතන්නේ ඉස්සරහ දවස් කිහිපයේදී එයා ඒ මාස කිහිපයට අවශ්‍ය වොරන්ට් බලපත්‍රය එහෙම නැත්නම් ඒකට අවශ්‍ය අධිකාරි බලය ලබා දෙනවා ඇති අදාළ නිලධාරීන්ට. ඒතකොට නිලධාරීන් වශයෙන් කියන්නේ අපි භාණ්ඩාගාර ලේකම්ට. භාණ්ඩාගාර ලේකම් විසින් ඒ බලය පාවිච්චි කරලා ඒකාබද්ධ අරමුදල මුදල් නොයෙක් රාජ්‍ය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හරහා වැය කිරීමට නියමිතයි. එතකොට ඒකෙදි අපි දැක්කේ මොකද්ද ඉදිරි මාස 6ට ප්‍රතිපාදන වෙන් කිරීම. ඒක පාර්ලිමේන්තුවෙන් කරේ මොකද්ද අයවැය සම්මත කරලා ප්‍රතිපාදන වෙන් කිරීම.
දැන් ප්‍රතිපාදන කියන එක වචනය කොට දැන් පැහැදිලි. ප්‍රතිපාදන වෙන් කරන්නේ කවුද? පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ වෙන් කරන්නේ මොන පනතෙන්ද? විසර්ජන පනතෙන් තමයි ප්‍රතිපාදන වෙන් කරන්නේ. ඒතකොට විසර්ජන පනතක් එක්ක ඉදිරිපත් කරන ලියවිල්ල තමයි අපි කියන්නේ ඒකත් එක්කම අර උපලේඛනයක් විදිහට ඉදිරිපත් කරනවා ඇස්තමේන්තු. එන්න රජයේ ඇස්තමේන්තු. ඇස්තමේන්තු කිව්වහම මම පළවෙනි දවසේ කිව්වා ආදායම් ඇස්තමේන්තු, වියදම් ඇස්තමේන්තු, අත්තිකාරම් ගෙනුම් පිළිබඳ ඇස්තමේන්තු, ඒ වගේම රජයේ කාර්ය මණ්ඩල පිළිබඳ ඇස්තමේන්තු. ඒතකොට මෙන්න මේ ඒවා ටික තමයි පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්නේ. මොකද්ද? ආදායම් ඇස්තමේන්තු මෙන්න මේවා තමයි ආදායම, වියදම් ඇස්තමේන්තු මෙන්න මේවා තමයි එක එක අමාත්‍යාංශ පාර්ලිමේන්තු වියදම. ඒ වගේම අත්තිකාරම් ගෙනුම් කියලා කොටසක් තියෙන රජයේ වියදම් කරන ක්‍රමයක්. අන්න ඒ අත්තිකාරම් ගෙනුම් වලට අදාළ ඇස්තමේන්තුව ඒකාවට රජයේ කාර්ය මණ්ඩල මෙන්න මෙච්චර ඉන්න ඒගොල්ලෝ වැටුප් ගෙවන්න මෙච්චර මුදල් අවශ්‍යයි කියන ඇස්තමේන්තු. ඒ තිබුණා. අර තමයි එතකොට අපි ඇස්තමේන්තු කියලා කිව්වේ. ඒවයි එකතුවක් අරගත්තාම ඒ එකතුව තමයි විසර්ජන පනතෙන් පෙන්නන්නේ. ඒතර විසර්ජන පනත තියෙන්නේ අර ඇස්තමේන්තු වල තියෙන සංශිෂ්ටය පිළිබඳ ලියවිල්ලක්. ඒක පොඩි ලියවිල්ලක් පනත. ඒතකොට පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේ හැමතිස්සෙම නීතියක් විදියට පනතක්. එතකොට අපි කියනවා රජයේ මුදල් සම්බන්ධ වියදම් කරන්න පාර්ලිමේන්තුව සම්මත කරලා දෙනවා විසර්ජන පනත. ඒතකොට ඒකාබද්ධ මුදල් මුදල් වියදම් කරන්න පාර්ලිමේන්තුව හදලා දෙන පනතක්. ඒ පනතේ තියෙන නීතියක්. එහෙම නැත්නම් විසර්ජන පනතේ නීතිය. ඒක අනුව තමයි මුදල් වියදම් කරන්නේ රටේ සංවර්ධන හෝ එහෙම නැත්නම් පුනරාවර්තන වියදම් සඳහා. එතකොට මේ දෙක අපිට දැන් අවබෝධයක් තියෙන මෑත කාලේදීම මේ අයවැය ගැන ඔයගොල්ලෝ පොඩි අවධානයෙන් හිටියා. ඒතර පාර්ලිමේන්තුව කිව්වනම් නෑ මේ අයවැය අපි මේ සම්මත කරලා දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝගේ මේ ප්‍රතිපත්ති වැරදි කියලා. එහෙමනම් ඒගොල්ලන්ට තිබුණා විරුද්ධ පක්ෂයක් වශයෙන් හෝ වෙනත් පක්ෂ වශයෙන් එකතු වෙලා මේ අයව පරාජය කරන්න. කොහොමද පරාජය කරන්නේ? ඒකට විරුද්ධව ඡන්දෙ දෙනවා. දැන් එහෙම උන්නේ නැහැ. එහෙම විරුද්ධව ඡන්ද දුන්නා නම් අපි හිතුව 115ක් 20ක් විතර මේකට විරුද්ධ වෙලා ආණ්ඩු පක්ෂයට ඊට අඩු ප්‍රමාණයක් ආවා නම් ඒක පරාජය වෙනවා. ඒක කතානායකවර තීරණය කරනවා මේ අයවැය සම්මත වුනේ නැති විදිහට එයා තීරණය කරනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඉතිරි මාස 6ට රජයට මුදල් වියදම් කරන්න අවස්ථාවක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒ ආණ්ඩුව කියන එක අපි කියනවා කැබිනට් මණ්ඩලයේ ප්‍රමුඛ ඒ ඉන්න පාලක රජය ඒගොල්ලෝ ඉල්ලාස් වෙන්න ඕනේ. මොකද සල්ලි නැතුව කිසි දෙයක් කරන්න බෑ ඉස්සරහට. ඒකින්ද මොකද කරන්නේ? ඒගොල්ලෝ එහෙනම් අයින් වෙන්න තිබුණා. එහෙම අයින් වුනේ නැත්තේ මොකද? ඒගොල්ලෝ මේ අනිත් පැත්තේ ආයෙත් මේ රටේ අයවැය සම්මත කරලා දුන්නා ඉදිරි මාස 6 කරගෙන යන්න කියලා. ඒතකොට ඒක නිසා ඒක දැන් සම්මත වෙලා තියෙන්නේ. අවශ්‍ය නම් තිබුණා ඒක පරාජය කරන්න. පරාජය කරා නම් එහෙනම් මේ රජයේ තියෙන ඔය කැබිනට් මණ්ඩලයයි ඒ ආණ්ඩු පක්ෂය කියන එක විසිරලා ඇතිවර මහා ජනාධිපතිතුමා සිද්ධ වෙනවා. එතකොට වෙනත් පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමකට කියන්න එහෙනම් මේ අයවැයක් ඉදිරිපත් කළා ඒගොල්ලොට බලය අරගෙන එම ක්‍රියාත්මක නැත්නම් විරුද්ධ පක්ෂයට කියන්න වෙනවා. ඔයගොල්ලෝ මේ බලය අරගෙන වෙනත් අයවැයක් හෝ වෙනත් නීතියක් සම්මත කරලා රාජ්‍ය කටයුතු කරගෙන යන්න කියලා. එහෙම නැත්නම් සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව විසිරුලා හරලා නව රජයක් පත් කරගන්න. ඒතකොට එහෙම පාර්ලිමේන්තුව විසිරෙවුවා නම් ඔය සම්මත වෙන්නේ ඉස්සෙල්ලා. එතකොට ජනාධිපතිවරයාට පුළුවන් ඉතුරු මාස කිහිපයකට අවශ්‍ය සහ නැවත මැතිවරණයෙන් පත් වෙලා වෙනත් ආණ්ඩුවක් පත් වෙනකම් පාර්ලිමේන්තුවක් පත් වෙනකම් අවශ්‍ය මුදල් වෙන් කරලා දෙන්න. ඒතර ඒවට නීති තියෙනවා. ඒතර ඔයා බොහොම සරල විදිහට අපි කතා කරාට ටිකක් බැරෑරුම් දේවල්. නමුත් අපි මෙන්න මේවා ගැන ඔළුවේ තිබුණාම ඇති. හැබැයි පරාජය වුණොත් කාරණා දෙකක් කරන්න පුළුවන්. එකක් තමයි පාර්ලිමේන්තු විසිරේ වෙනවා. එහෙම නැත්නම් වෙනත් පාර්ලිමේන්තුවේ ඉන්න බලවත් කණ්ඩායමකට වෙනත් අයවැයක් ගහලා සම්මත කරලා රජය පිටවන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනවා එතකොට මුදල් ඇමතිවරයාට පුළුවන් ඒ අතරතුර කාලයට මුදල් දෙන ජනාධිපතිවරයාට ඒ අතරතුර කාලයට තමන්ගේ අභිමතය පරිදි මුදල් වෙන් කරලා දෙන්න ඉදිරි කටයුතු කරගෙන යන මාස කිහිපයකට රජයේ වියදම් දරන්න. ඒතර මෙන්න මේ කියන කාර්යයන් ටික තමයි අපි කිව්වේ පාර්ලිමේන්තුවේ තියෙන අයවැය සම්බන්ධ ඒ බලය. ඒතර මෙතන දැන් ඔයගොල්ලෝ පේන ඇති ගිය ස්ටියුට් එකක් අපි දුන්නා ගිය සතියේ ඒකේ කොටසක් ඉතුරු වුණා අපිට කරන්න බැරුවා. මේක තියෙන යම් යම් ප්‍රශ්න ටිකක් ඉතුරු වෙලා. ඉතින් මම කතා කරපු එකට ඒක අවශ්‍යම කරුණක් තමයි මම කිව්වේ දැන් ප්‍රතිපාදන වෙන් වෙන්නේ පාර්ලිමේන්තුවෙන්. ප්‍රතිපාදන කියන්නේ මොකද්ද? යම් කටයුත්තක් සඳහා වෙන් කරපු මුදල. ඒක සංඛ්‍යාවක්. ඒක මුදල් කිව්වට ඒක සංඛ්‍යාවක්. ඒ සංඛ්‍යාව තුල තමයි අපි බලය ලැබෙන්නේ මුදල් ලැබෙදිරට වියදම් කරන්නේ. ඒක තුල.
ඒතකොට ඒ බලය දෙනවා පාර්ලිමේ භාණ්ඩාගාරය එතකොට දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වලට වෙන් කරලා දෙන්නේ අන්න ඒ ප්‍රතිපාදනය තුල මුදල් වියදම් කරන්න. අපිට ප්‍රතිපාදන නැතුව රජයේ මුදල් වියදම් කිරීමේ හැකියාවක් නැහැ. කිසියම් කටයුත්තකට හැකියාවක් නැහැ. රජයේ මුදල් උදාහරණයක් ගත්තොත් අපිට අවශ්‍ය නම් පඩි ගෙවන්න පාර්ලිමේන්තුවෙන් ඒ ප්‍රතිපාදන වෙන් කරලා දෙන්න ඕන. යම් කිසි ගොඩනැගිල්ලක් හදනවා නම් ඉදිකිරීමක් කරනවා නම් ඒකට ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්න ඕන. ඒ වගේම යම් කිසි බදවා ගැනීමක් ඉස්සරහට කරන්න යනවා නම් මොන හරි දෙයක් ඒකට සල්ලි වෙන් කරලා තියෙන්න ඕන. ඒතර මෙහෙම වෙන් කරේ නැත්නම් පාර්ලිමේන්තුවෙන් බලයක් දුන්නේ නැත්නම් අපිට කිසිම බදවා ගැනීමක් එහෙම නැත්නම් ඉදිකිරීමක් එහෙම නැත්නම් කිසිම දෙයකට රජයේ වෙනත් නිලධාරීන්ට තීරණ ගැනීමට හැකියාවක් නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවකදී මම කියන්නේ වැහෙනවද කියන එක තමයි මම මේ වීඩියෝ එක ඔෆ් කරන්න ඕන නම් මෙතන බලයට ඇහෙනව නේද මම කියන ඒවා ටික මුත් එහෙම මේ අවුලක් නැහැ නේද? කියන තේරුම් ගන්න පුළුවන්ද කියන එකත් කියන්න මම කියන බර වැඩිද? පැහැදිලි නේ? පැහැදිලි නෑ. මම සරල භාෂාවෙන් කතා කරන්නේ. හොඳේ ගොඩක් වෙලාවට මුදල් රෙගුලාසි තමයි සරල භාෂාවෙන් කතා කරන්නේ. එතකොට මම කිව්ව දැන් ප්‍රතිපාදන කියන එක පාර්ලිමේන්තුවෙන් තමයි වෙන් කරලා දුන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් අපිට ඕන වෙනවා ලබන මේ ඉතිරි මාස 6ට රජයේ කාර්යයන් අපි ගමු උදාහරණයක් ගත්තොත් දිලිතු පවුල් සඳහා රුපියල් 10,000 ගානේ දෙන්න ඕන කියලා. ඒක 10,000 ගානේ දෙන්න ඕන නම් දිලිතු පවුල් ලක්ෂ 10ක් නම් ඉන්නේ ලක්ෂ 10ට රුපියල් 10,000 ගානේ ගණන් බලපු රුපියල් අපි ගන්න මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒතර මිලියන 500 ඇතුළත දිලින් සහන දෙන්න පුළුවන්. මිලියන 600ක් වේදම් කරන්න පුළුවන්ද අපිට? බෑ. ඇයි? අපිට 500යි. ඒද 500 තුලට අපි දැනගන්න ඕනේ අපේ ඇස්තමේන්තු හදපු අය 500ක් මේ දිලිඳු පවුල් කීයක් ඉන්නවද? 10,000 ගාන දෙන්න කීයක් අවශ්‍යද? අන්න ඒවා තමයි අපේ ඇස්තමේන්තුව. ඉන්න පවුල් ගාන අපි ලක්ෂ 5යි. 10,000 ගානේ මෙච්චර ඕන. මාසෙකට 10,000 නම් මාස 6කට කොච්චරද ඕනේ? ඒ මුදල තමයි ප්‍රතිපාදන වශයෙන් වෙන්නේ. ඒතර ඒක ඇතුළත ඉඳගෙන තමයි දැන් නිලධාරීන් වියදම් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි දිලිඳු පවුල් වැඩි උනායි කියලා තව මොන හරි නැහැ කියලා අපිට එහෙමනම් සල්ලි හොයන්න තැනක් නැහැ. දැන් තව උදාහරණයක් අපි ගමු. සමහරවිට අපිට ඕන වෙනවා අලුතෙන් නිලධාරීන් උපාධාරීන් කවුරු හරි බදව ගන්න 10,000ක් බදව ගන්න ඕන කියලා. එතකොට මොකද කරන්නේ? අපි එහෙනම් එයා ලබන මාසෙ වහාම බදව ගන්න නම් ඒ මාස කීපයට පඩි ගෙවන්න අවශ්‍ය මුදල මේ අය වැඩ ඇතුළත් කරලා 10,000ක් බදව ගන්නවා නම් උපාධාරී ඒකට රුපියල් 50,000ක් ගන්න වෙන්න අපි හිතමු ඕන 10,000න් වැඩි කරලා ඉතුරු මාස 6ට පහට හරි කොච්චර ඕනද කියන එක මෙන්න මේක දැම්මොත් තමයි එතකොට අපිට පුළුවන් වෙන්නේ ඒ නිලධාරි බඳවා ගැනීමේ ඉන්ටර්වයුව කරන එක හරි විභාගයක් තියෙන එක හරි කරලා වහම ඒවා බඳවගෙන පඩි ගෙවන්න. එතකොට සමහර ලාවට අපිට පේනවා එහෙම අපිට අවශ්‍යතාවයක් තියෙන මේ වගේ බඳවා ගැනීමක් ඕනේ ඉදිකිරීමක් කරන්න ඕනේ. හැබැයි අපිට පාර්ලිමේන්තුව කියන්නේ නැතුව අපිට ඒ කටයුත්තට යන්න බෑ. උදාහරණයක් ගත්තොත් දැන් 10,000ක් බඳව ගන්න නම් අපි එහෙමනම් මුලින් ප්‍රතිපාදන වෙන් කර ගන්න ඕනේ. ඒ වගේ ඉදිකිරීමක් කරනවා නම් පාර්ලිමේන්තුවේ මුලින් ප්‍රතිපාදන වෙන් කර ගන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝ පේන්නේ දැන් අර හදිසියවත් ප්‍රතිපාදන වෙන් කරගත්තාම පාර්ලිමේන්තුවෙන් ඒ මාස කිහිපයට ඒක වියදම් දරන්න බැරි වුණොත් එතකොට රජයේ මුදල් කියන්නේ ඉතා සීමිත සම්පතක් නිසා ඒව වියදම් කරන්න බැරි වුණොත් ඒ ගාවට පේනවා අපි විසර්ජන ගිණුම කියලා එකක් හදන අවුරුද්දට. දැන් අපි විසර්ජන පනත ගැන කතා කරා. විසර්ජන ගිණුම කියලා එකක් හදනවා වර්ෂයේ අන්තිමට. ඒක ඔඩිට් කරනවා විගණකාධිපතිවරයා. ඒතර විගණකාධිපතිවරයා කියනවා මෙයාලා මේ සල්ලි වෙන් කරගෙන වියදම් දැරුවේ නැහැ. එතකොට වියදම් දැරුවේ නැත්නම් ඒ සල්ලි ටික ඉතුරු වුණාම අන්න විගණකයා කියන විගණකාධිපතිවරයා කියනවා මේ මුදල් වෙනත් තැනකට යොදවන්න දීච්ච මේ වෙන් කරගෙන නිරපරාධේ මේ තියන් හිටියා ඒකෙන් රජයේ ඒ නිලධාරීන් අකටයුත්තක් කරලා තියෙනවා. ඒ නිසා ගිණුම්කාර සභාවට මේවා අගිනහිලා ඒගොල්ලෝගේ නිදර්ශන කරනව අහන්න ඕන කියන එක. ඒතකොට අන්න විගණකාතර පෙන්න දුන්නාම පාර්ලිමේන්තුව කැඳවනවා කාවද? අර දෙපාර්තමේන්තුවේ ආයතන නිලධාරීන්. අපි කියන ගිණුම් අපි ඉස්සරහට ඉගෙන ගන්න එක ගිණුම්කාරක සභාව. ඒතර මේ ගිණුම්කාර සභාවේදී ප්‍රශ්න කරන්නේ කවුද? අර පාර්ලිමේන්තුවේ මේ සල්ලි අනුමත කරලා දුන්න മന്ത്രിවරු. එතකොට මේ മന്ത്രിවරු ඉන්නේ අපි කියන ගිණුම්කාර සභාවට පත් කරපු එහෙම නැත්නම් අපි කියන කෝපා කියලා කිව්වා කෝක් කියලා කිව්වා අන්නේ කමිටු වලින්. එතකොට පාර්ලිමේන්තුවේ බලය අන්න එතන තියෙනවා. මොකද සල්ලි වෙන් කරගෙන බොරුවට එකතු ප්‍රතිපාදන වෙන් කරගෙන ඒකාබද්ධ මුදලේ වියදම් දැරුවේ නැත්නම් ඒ අයට උත්තර දෙන්න වෙනවා එතන ගිහිල්ලා.
කාටද උත්තර දෙන්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත නීති සම්පාදනය කළ දුන්න ඒ මන්ත්‍රීවරු ඉස්සරහා ගිහිල්ලා. එතකොට එහෙම වුණොත් අන්න නිලධාරීන් අකාර්යක්ෂමතාවය ගැන වගකීමට යටත් වෙනවා. මොකක්ද යටත් වෙන්නේ? ප්‍රතිපාදන වෙන් කරගෙන බොරුවට වර්ෂය තුල වියදම් කරන්නේ නැතුව ඒක අවසාන ඉතුරු කරනවා. මොකද විසර්ජන පනත ගිණුම ගැන අපි කතා කරන ඉස්සරහට විසර්ජන පනත ගැන නෙමෙයි විසර්ජන ගිණුම. වර්ෂ අවසානයේ ඉදිරිපත් කරන ගිණුම. ඒක කොමස් කරපු අය දන්නවා. එහෙම ඉන්නවා නම් ගිණුමක් කිව්වහම ලැබීම් ගෙවීම් එහෙම නැත්නම් මොකක් හරි ඒකේ ප්‍රතිඵලයක්. එතකොට ඒ ගිණුමෙන් තමයි මේ පේන්නේ සල්ලි ඉතුරු වුණාද කියන එක. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී රජයේ නිලධාරීන් එහෙම නැත්නම් රජයේ දෙපාර්තමේන්තුවක් අමාත්‍යාංශයක් හිතනවා නම් ඉස්සරහා වියදමක් අපිට දරන්න වෙනවා. එහෙම නැත්නම් බැඳීමකට යන්න වෙනවා. අපි කියන බැඳීම් කොමිට් වෙනවා. බැඳීමකට යන්න වෙනවා නම් අපි පාර්ලිමේන්තුවෙන් ප්‍රතිපාදනයක් වෙන් කරගත යුතුයි. හැබැයි සම්පූර්ණ මුදලම වියදම් වෙන්නේ නැත්නම් අපි යම්කිසි නිශ්චිත සංකේතයක් වශයෙන් මුදලක් අපි ඉල්ලන්න ඕනේ මේ බජට් එකට ඇතුළත් කරලා. ඒතකොට අපි දැන් කියනවා අපිට බඳව ගන්න ඕනේ උපාධාරීන් හරි කවුරු හරි 1000ක් හරි 5000ක් හරි අපිට මෙන්න මෙච්චර වැය වෙනවා පඩි ගෙවන්න මේ මාස කීපයකට. හැබැයි මේගොල්ලෝ අපි බඳව ගන්න ඊගාව අවුරුද්දේදී. ඒ නිසා මේ කාලයට අපිට ප්‍රතිපාදනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි තරන්නේ දැන් මොකද්ද? ඉන්ටර්වල් කරලා විභාග තියලා ඒගොල්ලොන්ව මූලික කටයුතු වලට සූදානම් කර ගැනීමක් විතරයි. එතකොට අපිට දැනට ප්‍රතිපාදනයක් අවශ්‍ය නැහැ. හැබැයි මේ කටයුතු කර ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය අපිට අවශ්‍යයි. ඒ නිසා අපිට සංකේතයක් වශයෙන් මුදලක් ලබා දෙන්න කියන ඉල්ලීම තමයි. එන සංකේතයක් විදිහට මේ කියන කටයුත්ත ප්‍රතිපාදන අවශ්‍ය නැහැ. කටයුත්තට අනුමැතිය දෙන්න. අන්න ඒ වගේ එකක් තමයි මේ සංකේත ප්‍රතිපාදන කියලා කියන්නේ. එතකොට දැන් අපි එහෙමනම් ප්‍රතිපාදන ගැන කිව්වා සම්පූර්ණ වැඩකට යන වියදම අපි පාර්ලිමේන්තුවෙන් වෙන් කර ගන්න ඕන කියලා. සංකේත ප්‍රතිපාදනයක් කියන්නේ එහෙනම් සම්පූර්ණ මුදල වැය වෙන්නේ නැත්නම් ඒ වර්ෂය තුලදී අන්න ඒකට වැඩ කරගෙන යන්න. එහෙම නැත්නම් මේ මූලික කටයුතු කරගෙන යන්න පාර්ලිමේන්තුවෙන් දෙන අනුමැතිය ලබා ගැනීමට ඉදිරිපත් කරන ඇස්තමේන්තුව නැත්නම් අපේ ඉල්ලන ප්‍රතිපාදනයට අපි කියනවා සංකේත ප්‍රතිපාදනය. තව උදාහරණයක් ගත්තොත් අපිට ඕන අපේ කාර්යාල ගොඩනැගිල්ල හදන්න. ඉස්සරහ මාස 3ට අපිට ඒකට සල්ලි වැය වෙන්නේ නැහැ. හැබැයි අපිට ඕනේ ගොඩනැගිල්ල අවශ්‍ය ටෙන්ඩර් කරන්න ඕන, පත්‍ර දැන්වීම දාන්න ඕන, ඊට පස්සේ ඒවා ඇගීම් කරන්න ඕන, ඊගාවට කිව්සුම් අස්සම් කරන්න ඕන. එතකොට මේවා කළා බිලක් එන්නේ මේ කොන්ත්‍රාත් කරුවා තව මාස 4ක් 5ක් ගිහිල්ලා තමයි ඉල්ලන්නේ සල්ලි. එතකොට අපි ඉස්සරහ මාස වලට සල්ලි ඕන වෙන්නේ නැහැ. ඒතර හැබැයි අපි ඒ ගොඩනැගිල්ල හදන්න සහ ඒකට මුදල් වැය කරනවා කියන එක පාර්ලිමේන්තුවෙන් අපිට අනුමැතිය දිය යුතුයි. එහෙනම් අන්නේ අනුමැතිය ගන්න අපි කියනවා සංකේත ප්‍රතිපාදන කියන එකක්. මේ කියන අයවැයට මේ කියන අයවැයට ඉදිරිපත් කරලා එතනින් අනුමැතිය ගන්න. මට අවශ්‍ය වුණේ අපේ පාර්ලිමේන්තු බලය ගැන කතා කරන අතරෙම සංකේත ප්‍රතිපාදනයක් කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. එතකොට ඒක දැන් ඔයගොල්ලෝ ඔළුවේ තියෙන දැන් සංකේත ප්‍රතිපාදන කියන්නේ මොකද්ද? සංකේත ප්‍රතිපාදන මොකද්ද? අපේ විභාගයට කවුරු යවුවොත් දැන් විභාගයේ ප්‍රතිපාදනයක් සහ සංකේත ප්‍රතිපාදනයක් යන පැහැදිලි කරන්න. කෙටියෙන් වාක්‍ය දෙකෙන්. ඒතර අපි කියනවා ඇතැම් අවස්ථාවලදී සම්පූර්ණ ව්‍යාපෘතිය හෝ වැය විෂය සඳහා මුළු මුදල් ප්‍රමාණයේ ප්‍රතිපාදනය නොකර මුදල් ප්‍රතිපාදනය කළ බව දැක්වෙන ඇඟවීමක් පමණක් කරනු ලැබේ. එහිදී කරන ප්‍රතිපාදනයක් සංකේත ප්‍රතිපාදනයක් වේ. සංකේත ප්‍රතිපාදනය සැපයන රුපියල් 1000ක සංකේතයක් වශයෙන් ආර්ථික ඇස්තමේන්තුව අදාළ ව්‍යාපෘතිය වැය විෂය සංකේත වැය රුපියල් 1000ක. ඒ කියන්නේ ගාමන රුපියල් 1000ක් කියන එක නොවැටෙන ගාණක් ඇස්තමේන්තුවත් එක්ක බලුවා. නමුත් ඒක මුදලක්. එතකොට මේ කටයුත්තේදී අපි මොකද කරන්නේ? අපි වැඩ ආරම්භ කරන්න එහෙම නැත්නම් මූලික කටයුතු කරගෙන යන්න අවශ්‍ය මුදලක් ඕන වෙනවා. ඒ වගේ මේකට අනුමැතිය ඕන වෙනවා. ඒ අනුමැතියයි ඒ අවශ්‍ය ප්‍රතිපාදනයයි තමයි මේකෙන් ඒ වැය විෂය ගන්නට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඇස්තමේන්තු වල පෙන්නලා අනුමත කරගන්න. එතකොට බලය ලැබෙනවා අර කියන කටයුතු කරගෙන යන්න. එතන මේ කියන සංකේත ප්‍රතිපාදනය අනුව මත හඳුන්වන්න. එතන සංකේත ප්‍රතිපාදන වාර්ෂික ඇස්තමේන්තු පෙන්වුම් කරන අවස්ථා නම් කරන්න. එතන එහෙම අවස්ථාවක් අපි කිව්වොත් දැන් අපි කියනවා අපිට යම් කිසි කොට මේක මේටියල් කියලා උදාහරණයක් වශයෙන් යම් කිසි
ඇති කරන අවස්ථා පහක් දැක්වේ. ඉදිරි මුදල් වර්ෂයකදී පියවීමට අපේක්ෂා කරන විලම්බිත බැරකමකට බැඳීම් සඳහා මුදල් ප්‍රතිපාදන නොමැතිනම් වියදමක් දැරීමට හෝ වියදමක් සඳහා බැඳීමට හෝ අවසර නොලැබේ. එහෙත් ඉදිරි වර්ෂයේ ලබන පේන්නේ නැහැ මම මේ වීඩියෝ අයින් කරනවා. හොඳයි. ඒතකොට මේ ටික පොඩ්ඩක් පේන්නේ නැති. හරි. එතකොට ඉදිරි මුදල් වර්ෂයේදී පියවීම අපේක්ෂා කරන විලම්බිත බැරකමකට බැඳීම සඳහා මුදල් ප්‍රතිපාදන සලසා නොමැතිනම් වියදමක් දැරීමට හෝ වියදමක් සඳහා බැඳීමකට හෝ අවසර නොලැබේ. එහෙත් ඉදිරි වර්ෂවලදී කරන ලබන වියදමක් දැරීමට සිදුවත් ඒ පිළිබඳ ගිවිසුම් ඇති කිරීම, සාකච්ඡා කිරීම, ඇනවුම් කිරීමට ආරම්භ කිරීම වැනි යම් කටයුතු වියදම් කරන ලබන මුදල් වර්ෂයට පෙර වර්ෂයකදී සිදු කිරීම සිදුවේ. භාණ්ඩාගාර ආයෝජනය හා ප්‍රතිපාදන කිරීමට වර්ෂය තුළදී ගෙවිය යුතු වන ලංකාඩු මුදල් බැරකම්. දැන් මේවා මෙහෙම තිබුණාට අපිට එච්චරම ලොකුවට මේකේ අවශ්‍ය වෙන්නේ නැහැ කියන මේ කරුණු ටික අවස්ථාව මම කිව්වා මේ වගේ මේ තන තියෙන මුදල් රෙගුලාසියෙම තියෙන කරුණු සම්බන්ධයෙන් කතා කරලා තියෙන්නේ. අර ප්‍රශ්නයක් තියෙනවා කියන්න. මේකේ විලම්බිත බැරකමට කියන්නේ මොකද්ද? ඒක මම පැහැදිලි කරනවා. හරි. ඒක මම එතකොට දැන් මෙතන විලම්බිත බැරකම කියන එකෙන් අදහස් කරන එක මම පස්සේ කතා කරනවා. දැන් අපි කිව්වේ සංකේත ප්‍රතිපාදනය. සංකේත ප්‍රතිපාදනය කියලා කියන්නේ යම්කිසි කටයුත්තක් ආරම්භ කිරීම සඳහා නැත්නම් ව්‍යාපෘතියක් හෝ වැඩ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගැනීමට වාර්ෂික ඇස්තමේන්තු වල යම්කිසි සංකේතයක් වශයෙන් වෙන් කර ගන්නා මුදලට අපි කියනවා සංකේත ප්‍රතිපාදනය. හැබැයි මේව හැමතිස්සෙම එහෙම සංකේත ප්‍රතිපාදන ඇති කරගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න ඕන. ඒ සඳහා භාණ්ඩාගාරයෙන් කලින් පූර්ව අනුමැතියක් ලබා ගත යුතුයි. අපි ඒකත් කියන්න ඕනේ අපේ උත්තරයක් තියෙනවා නම්. එහෙම හැමතිස්සෙම සංකේත කියලා දැම්මොත් ඒතොර මේක බජට් එකක් වෙන්නේ නැහැනේ. ඒක නිසා සංකේතයක් වශයෙන් වෙන් කරනවා නම් ඒක සඳහා පූර්ව අනුමැතිය ගන්න ඕනේ එකක්. අනිත් එක තමයි සංකේතයක් වශයෙන් වෙන් කරන්නේ ඉස්සරහදී බැඳීමකට අපි යයි කියලා හිතෙන කටයුත්තකට. ඒ කියන්නේ දැන් මෙතන විලම්බිත බැරකම කියන එක මම දැනක ඇති කොහේ හරි පැකට් සටහනකට තියෙන එකක්. ඒතකොට විලම්බිත බැරකමකට තමයි අපි සංකේතයක් විදිහට වෙන් කරගන්නේ උදාහරණයක් ගත්තොත්. ඒ කියන්නේ දැන් විලම්බිත බැරකමකට මුදල් වෙන් කළා නැත්තම් ඒ කියන්නේ දැන් අපි විලම්බිත බැරකමක් කියන එකෙන් අදහස් කරන්නේ ඒකත් මේ මම වෙලාව කියන්නම් එහෙනම්. දැන් අපි කියනවා දැන් යම්කිසි පාලමක් තියෙනවා. හරි? ඒතර පාලම මේ දෙසැම්බර් 31කට අවසන් කරන්න බැහැනේ පාලමේ වැඩ. ඒතකොට යම්කිසි ව්‍යාපෘතියක් ඒ වර්ෂය තුල අවසන් කරන්න බෑ කියලා අපිට පේනවා නම් එන්න ඒ වෙලාවකදී අපි කියනවා ඒ වැඩේ කරගෙන යනවා අපි කන්ටිනියුස්. ඒ කියන්නේ ප්‍රතිපාදන දැන් අපි දෙසැම්බර් 31කට ඉස්සරහට මේ වැඩේ යනවා නම් අපි ඒකට අවශ්‍ය අපි ගාව නැහැ යකඩ මේ හරියටම දෙසැම්බර් 31කට ගන්න. අපි යකඩ ගේන්න ඕන. සිමෙන්ති ගේන්න ඕන. සියලුම ගේන්න ඕන. හැබැයි අපි ගාව ප්‍රතිපාදන ඒ අවුරුද්දේ තියෙන ඒවට වැඩි වියදම් කරන්න වෙනවා. ඒ කියන්නේ අපි ණයට බඩු ගන්න වෙනවා. දැන් අපි කියනවා දැන් උදාහරණයක් ගත්තොත් ඔෆිස් එකේ අපේ ලිපිද්‍රව්‍ය ගන්න ඕන වුණාම ලිපිද්‍රව්‍ය වලට ප්‍රතිපාදන නැත්නම් අපිට ඇනවුම් කරලා ගන්න බෑ. හැබැයි අපි හිතනවා දැන් සමහරට දෙසැම්බර් මාසේ අපි ලබන අවුරුද්දේ වියදම් කරන්න අපිට කොටදාසි නැති නිසා අපි ණයට ගන්නවා. හැබැයි අපි දන්නවා අපිට ප්‍රතිපාදන ඊගාව අවුරුද්දෙත් මේකට වෙන් වෙනවා කියන එක. හරි දැන් තව තියෙන ඔෆිස් වල දැන් ඔයගොල්ලෝ ඉන්ධන ගහනවා. දැන් ඉන්ධන වල ඇනවුම් වලට ගහුවාම ඉන්ධන වල වෝට් එකේ තියෙන සල්ලි අවසන් වෙනවා දෙසැම්බර් මාසෙදී. එතකොට ඊගාවට එහෙනම් අපි වාහන කොට උඩ තියලා තියෙනවා නවත්තලා තියන්නේ නැහැ. අපි ණයට ගන්නවා ඒ ඉන්ධන ඇනවුම් වලට. ණයට අරගෙන ජනවාරි මාසේ අපිට ආයි නැවත අපි දන්නවා හොඳ ආකාරවම ඊගා අවුරුද්දෙත් මේකට සල්ලි වෙන් වෙනවා කියලා. එතකොට අපි දීලා තියෙන්නේ මොකක්ද කියලා විලම්බිත බැරකමකට. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ පාර්ලිමේන්තුව වෙන් කරලා තියෙන රුපියල් ලක්ෂ 10 නම් ඉන්ධන වලට ඒ ලක්ෂ 10 ඉවරුනේ කියන්නේ එතනින් එහාට වියදම් කරන්න බෑ ණයට ගන්නත් බෑ. හැබැයි යම් අවස්ථාවලදී අපි පේනවා විශේෂයෙන් මේ ව්‍යාපෘති වලට තමයි අදාළ වෙන්නේ ලබන අවුරුද්දෙත් මේ වෙනුවෙන් ප්‍රතිපාදන සැලසෙනවයි කියන එක අපි හොඳ ආකාරවම දන්නවනම් අපි ණයට ඒ වැඩේ ලබන අවුරුද්දේ තියෙන එහෙම නැත්නම් මේ ටික කන්ටිනියු යන්න ඕන නිසා ණයට අපි බැඳීම් වලට යනවා. එහෙම නැත්නම් බැඳීමකට යනවා විලම්බිත බැඳීමකට. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ
ලබන අවුරුද්දේ බේරුම් කිරීම සඳහා මේ අවුරුද්දේදී අපි බැඳීමකට යනවා. මොකක්ද බැඳීම කියන්නේ? අපි ණයට ගිවිසුම් ගත වෙනවා. එහෙම නැත්නම් ණයට බඩු ගන්නවා. ඒවට යණුම් කරනවා. ඒවා කරනවා. හැබැයි අපි ගාව ප්‍රතිපාදන මේ අවුරුද්දට දී ප්‍රමාණය අවසන් වෙලා. හැබැයි අපි දන්න ලබන අවුරුද්දේ මේකට ප්‍රතිපාදන කන්ටිනියු දිගට හම්බ වෙනවා කියලා. අන්න ඒ අවස්ථාවකදී තමයි අපි විලම්භීත බැරකමකට යන්නේ. මොකද බැරකම කියලා කියන්නේ අපි බැඳීමක්නේ. ඊට බැරකමකට යනවා. බැරකම කියන්නේ ඕගොල්ලෝ කඩේකින් ණයට බඩු ගන්නවා කියන්නේ බැරකමක්. එහෙම නැත්නම් ඇනෝමක් දුන්නා කියන්නේ අපිට බඩු සපයන්න කියලා අපි බැරකමක්. පස්සේ බේරුම් කළ යුතුයි. හැබැයි බැරකමකට යන්න ඉස්සෙල්ලා සාමාන්‍ය නීතිය මොකද්ද? අපිට ප්‍රතිපාදන පාර්ලිමේන්තුවෙන් වෙන් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි බැඳීමකට යන්න බෑ. බැරකමකට යන්න බෑ. හැබැයි විලම්භිත බැරකමකට කියන්නේ අපිට මේ අවුරුදු ප්‍රතිපාදන නැහැ. හැබැයි ලබන අවුරුදු වෙන් වෙනවා කියලා අපි දන්නවා. දන්න නිසා අපි විලම්භිත බැරකමකට යනවා. ඒක හැබැයි හැමතිස්සෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් භාණ්ඩාගාරයෙන් අනුමැතියකට යටත්ව ව්‍යාපෘති ස්වභාවයේ ඒවට තමයි ඒක ලබලා දෙන්නේ. ඒක මම හිතනවා පොඩ්ඩක් හරි පැහැදිලි කියලා අපි ඉස්සරහට වෙලාවකත් ඒක සමහරකට විලම්භිත බැරකම කියන එක කෙටි සටහනකට එන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී සාකච්ඡා වෙනවා. මම ඉතින් පැහැදිලි ඇති අපේ කවුද මම මතකත් නැහැ කතා කරේ කවුද කියලා මම බැලුවේ නැහැ. පොඩක් තේරුම් නැත්නම් ආය අහන්න මම මේක පස්සේ අපි කතා වෙනවා. හරි දැනට අපි සංකේත ප්‍රතිපාදනය කියන එක අවශ්‍ය ඇති. ඔකට දලා අදහසක් දෙවුනහම ඇති කෙටි සටහනකට තමයි එන්නේ මේ මහාසාර ප්‍රශ්න වලට එන්නේ නැහැ. මේක නම් මේ ප්‍රශ්නට මේ කොටස ටිකක් අර පොඩ කීවල තේරුම් ගන්න බලන්න නැත්නම් ඒක අවශ්‍ය නැහැ අතාරින්න. මොකද මේක තියෙන්නේ මුදල් රෙගුලාසිය තේච්ච ආකාරයට මේ ටයිප් කරපු එකක්. ඒක නිසා ඒක අතාරින්න. දැන් මේ ටික ගත්තත් ඇති අපිට මොකද සංකේත ප්‍රතිපාදනයක් කියන එක විතීර්ණ නම් ඇති. හරිද අපි එහෙනම් ඊගාවකට යනවා. දැන් සංකේත ප්‍රතිපාදන එන්නේ විලම්භීත බැරකම් එන්නේ අපේ කෙටි සටහන් වලට බොහෝ විට. හරි. ඒක නිසා ඒක ගැන අවධානය යොමු කරන්න. හැබැයි අර මම කියව කරුණු ඒ සංකේත ප්‍රතිපාදනයට පමණක් නෙමෙයි වැදගත් වෙන්නේ. මම හැමතිස්සෙම මේකේ අර මුලත් එක්ක සම්බන්ධ කරන හැමතිස්සෙම ප්‍රශ්න. මොකද මුදල් රෙගුලාසිය පදනම් වෙන්නේ මුලින් ඉඳලම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 සිට 154 දක්වා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඒවා ආශ්‍රයෙන් තමයි මුදල් රෙගුලාසිය හැදලා තියෙන්නේ. මුදල් රෙගුලාසිය පදනමම තියෙන්නේ පාර්ලිමේන්තුවත් එක්ක යන ගනුදෙනු සහ ඒවා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ආකාරය. ඒක හැම දෙයක්ම මේ එකිනෙකට බැඳීමක් තියෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තුවත් එක්ක භාණ්ඩාගාරෙත් එක්ක බැඳීමක් තියෙනවා. මේ බැඳීම මම හැමතිස්සෙම පල්ලෙහාට ගිහලා විග්‍රහ කරාම ඕගොල්ලන්ට පොඩි මතකයකුත් එක්ක මේ ප්‍රශ්නය හෝ එහෙම නැත්නම් මේ අපි ඉගෙන ගන්න දේ හුදකලාවේ කියන ප්‍රශ්නයක් නෙවෙයි. එහෙම නැත්නම් දැනුමක් නෙවෙයි. ඒකාබද්ධ වෙලා යන දැනුමක් විදියට. ඒකාබද්ධ වෙලා යන දැනුම කියන්නේ මොකක්ද? මේ අපි ගත්තාම මොනවා හරි අපේ ඔය දැන් කොල්ලේ ඉගෙන ගන්න කරුණු අපිට මේ රජයේසේට වැදගත් නොවුනට අපි මෙන්න මේ කරුණු එකින් එකට බැඳීමක් තියෙන කොතනද? දැන් චෙක් එකක් ලිව්වයි කියමු. චෙක් එක ලියනකොටත් අපි යනවා පස්සට කොහෙදී හරි අපිට ලින්ක් එකක් තියෙන එක. ඇයි අපි චෙක් එකක් ලියන්නේ? අපි යම් කිසි වියදමක් දරන්න අර කිව්වා බැඳීමකට යනවා නම් ඒක ලින්ක් එකක් තියෙනවා. එතකොට අපි කාට හරි කියනවා නම් දැන් ප්‍රතිපාදන නැහැ මේ අවුරුද්දේ ඔක මේ මෙන්න මෙහෙම බලය ලැබිලා තියෙනවා අපිට වියදම් කරන්න එපා කියන එක. ඒකටත් තියෙන මේ මුදල් රෙගුලාසිය ගලාගෙන එන ක්‍රමවේදය. අන්නේ ක්‍රමවේදය මම හැමතිස්සෙම ඔයගොල්ලෝ පැහැදිලි කරන නිසා මේවා ප්‍රශ්න විදිහට අපි දකිනකොටම පේනවා අපිට මේකට දෙන උත්තරේ තමන් ගොළුවේ තියෙනවා. හරි ඊට පස්සේ මම මේ ගන්න කරුණු සමහර ඒවා එකිනෙකට එක සම්බන්ධයි. හැබැයි මුදල් රෙගුලාසිය පොත ගත්තොත් මේ අනුපිළිවෙලේ තියෙන එකක් නෙමෙයි මේ. මේවා තියෙන්නේ දැන් අපි මුදල් රෙගුලාසිය 6 කතා කරනකොට ඒ ගාව මම ගන්න ප්‍රශ්නේ තියෙන්නේ මුදල් 500 ගණන් වල. ඒ වුණාට අපි පොත පෙළගෙන ගියොත් අපිට ඒ ලින්ක් එක එහෙම හොයාගන්න බෑ. පොතේ මුදල් පොත පෙළුවාට පස්සේ තියෙන්නේ අතන තියෙන එකක්, ඊගාව තැන තියෙන එකක්. ඒවා තැන් වලට තියෙන ලින්ක් තියෙනවා ඒක ඇතුළෙම ලියලා. මුදල් ක්ලාස් 10 බලන්න, මුදල් 25 බලන්න ඔය වගේ. ඊගා ප්‍රශ්නේ මම මෙතන ගෙතරේ තියෙන ටියුට් එකේම විගණන විමසුමක් යනු පැහැදිලි කරන්න. විගණන විමසුම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පැහැදිලි කරන්න. මේකත් අපි කතා කරන්න ඕන විගණනාධිපතිවරයෙක් ඉන්නවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි කිව්වා 148 ඉඳලා 154 දක්වා කියලා. 153 154 කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක වෙන් වෙලා තියෙන්නේ විගණනාධිපතිවරයාගේ කාර්යභාරය පිළිබඳව පැහැදිලි කරන්න.
එතකොට ඒකත් එක්ක ගත්තාම තමයි මේක හරියටම නම් පැහැදිලි වෙන්න ඕන. නමුත් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල ඉඳලම ඉගෙන ගන්නකොට අපි මුල කියන්නේ මුලින් ඉගෙන ගන්නකොට මේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තියෙන බලය අපි දැන් කතා කරා 148 කියන එක පාර්ලිමේන්තුව සමයි උත්තරීතර කියලා මුදල් සම්බන්ධයෙන් ඒ වගේම දෙවෙනි එක 149 ඒකාබද්ධ දර මුදල ගැන 150 අපි කිව්වා වරන් බලපත්‍ර නැත්නම් අපි කියන මුදල් ඇමතිවරයාට තියෙන බලය පාර්ලිමේන්තුවෙන් ලැබුණාම ඒක තමන් පල්ලෙහාට දෙන්නේ කොහොමද කියන එක. ඊගාවට 151 මම හිතන්නේ ගිය සතියේ කතා කරා අපි අවිනිශ්චිත අවස්ථා අරමුදල කියන එක. 152 කියන එක ඒකත් අපි කතා කරන්න ඕන මේ එකක්. ඒකෙදිත් තියෙන්නේ පාර්ලිමේන්තුවේ තියෙන ඔය ක්‍රියාදාමයට අදාළ එකක් 152. 153 කියන එක තමයි අපිට ඊගාවට වැදගත් වෙන්නේ. ඒතර මම කිව්වා දැන් අපි 148 පිළිවෙලත් කතා කරා, 149 කතා කරා, 150 කතා කරා, 151 කතා කරා. 152 කියන එක අපි කතා කරේ නැහැ. ඒකේ පොඩි වාක්‍ය දෙකක් විතරයි තියෙන්නේ. 153 කියන එක සහ 154 කියන එක අපිට වැදගත් වෙනවා. ඒ වැදගත් වෙන ප්‍රශ්නය 153න් 154න් අපේ ඕනම විභාගයකට අනිවාර්ය ප්‍රශ්නයක්. හරි ඒ නිසා අපි ඒක ඉගෙන ගත යුතුමයි. ඒ නිසා ඒකෙන් පැනනගෙන එක කරුණක් විදිහට තමයි මේ අපි කතා කරන විගණන විමසුම කියන එක තියෙන්නේ. ඒ නිසා මම දැන් මෙතනදී ඔයගොල්ලෝ නිකන් දල වශයෙන් අයිඩියා එකක් ගන්න ඕන නිසා මම 153 කියන එකයි 154 කියන එකයි මම නිකන් සාකච්ඡා කරනවා. හැබැයි ඒකට ප්‍රශ්න ඉස්සරහට තියෙනවා. හරි එතකොට ඔයගොල්ලෝ ටක් ගාලා ලේසියෙන් මතක් වෙනවා. හැබැයි 153යි 154යි කතා නොකර මේකට යන එක අපිට පොඩ්ඩක් අවබෝධ කර ගැනීමට ඔයගොල්ලෝ ටිකක් ඔළුව කරකවන්න වෙනවා. ඒ නිසා දැන් මම කතා කරනවා එහෙනම් මේ ප්‍රශ්නය මතක් කරගන්න ඕගොල්ලන්ට විගණකාධිපතිවරයා කියන තනතුර ගැන කොහොමද කියන එක. ඒතර ඒක මම මේ නෝට් එකක් දෙන්නේ නැහැ. ඔළුවේ තියාගත්තාම ඇති ප්‍රශ්නයක් ඉස්සරහ තියෙනවා. දැන් විගණකාධිපතිවරයා. එහෙනම් ඒක තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 වගන්තියේ. ඒතර 153 වගන්තියේ තියෙනකොට ඒක අපිට පේනවා එතකොට ඒක නීතියක්. ජීවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තමයි රටේ තියෙන ඉහළම නීතිය. ඒ නීතියෙම තියෙනවා 153 කියන ව්‍යවස්ථාවෙම විගණකාධිපතිවරයෙක් සිටිය යුත්තේ. එහෙනම් ඒක කියනවා ජන රජයේ කටයුතු විගණනය කිරී ජන රජයේ ගිණුම් විගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයෙක් සිටිය යුත්තේ. ඒක පාර්ලිමේන්තුවටවත් වෙන මහ ජනතාවට කවුරුවත් කියන එක නෙවෙයි අපේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ විගණකාධිපතිවරයෙක් සිටිය යුත්තේ. යා දිස්ත්‍රික්ක පළාත් විදිහට නෙවෙයි රටරම එක්කෙනා ඉන්නේ. හරි? පළාත් සභාව බෙදුවේ කියලා පළාත් සභාවට වෙන එක්කෙනෙක් නැහැ. දැන් ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 153 කියන ජන රජයේ ගිණුම් විගණනය කිරීම සඳහා විගණකාධිපතිවරයෙක් සිටිය යුත්තේ. ඔහු පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කළ යුත්තේ. හැබැයි අපි ඊගාවට ආවා 18 19 20 19 17 18 19 කියලා ආවා ආණ්ඩුක්‍රම සංශෝධන. ඒ වෙයිදී පොඩි වෙනස්කමකට භාජනය කරා. දැන් මුල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ විගණකාධිපතිවරයා ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ කියලා. පස්සේ කියන ඒ වගන්තේ විගණකාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් දෙන නිර්දේශය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියන එක මම උතර පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඒක වෙනත් කාරණයක්. ඒකත් අපි විචාරය බලමු. අවස්ථාව ලැබුණ දෙක නම. ඒතකොට දැන් ජනාධිපතිවරයා නෙවෙයි මෙයාව නිර්දේශ කරන්නේ කවුද? එනම් ජන රජයේ කටයුතු සඳහා විගණකාධිපති සිටිය යුත්තේ. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන්නේ. මම පත් කරන ජනාධිපතිවරයා. නමුත් ඔහු ඉවත් කිරීම එහෙම නැත්නම් අපි කියනවා ඔහු යථා පැවැත්මෙන් සිටින කාලය සිටින තෙක් ධූරය දරන්නේ. හරි වාක්‍ය කීපයකින් මේ යන්නේ. එකක් තමයි ජන රජයේ කටයුතු සඳහා විගණකාධිපති සිටිය යුත්තේ. ඔහු ජනාධිපති පොඩි එකක් ලියුමක තමයි. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ. යථා පැවැත්මෙන් සිටින තාක්කල් ධූරය දරන්නේ. ඔහුගේ ධූරය හිස්වන්නේ. ඒ කියන්නේ ඔහුගේ ධූරය හිස්වන්නේ මිය යෑම
විශ්‍රාම යාම, මිය යාම, ඉල්ලා අස්වීම, රෝගාතුර වීම නිසා ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් වැඩි බහුතරයකින් සම්මත වෙන යෝජනාවක් මත ජනාධිපතිවරයා විසින් ඉවත් කරන්නේ නම් පමණක් ධූරය අවසන් වන්නේය. අතරමැදදී අපි ඕන වෙලාවක ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයට ඉවත් කිරීමේ පත් කිරීමේ අවශ්‍යතාවයක් මේ හැකියාවක් තියෙනවා. නමුත් විගණකාධිපතිවරයාට එහෙම කරන්න බෑ. එයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ජනාධිපති කරාට ජනාධිපතිවරයාටවත් ඉවත් කරන්න බෑ. ඉවත් වෙන්නේ කොහොමද? එයාගේ ධූරය හිස්වන්නේ මේ විශ්‍රාම යාම, මිය යාම, ඉල්ලා අස්වීම, රෝගාතුර වීම නිසා ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම සහ පාර්ලිමේන්තු වැඩි බහුත ඡන්දයකින් ජනාධිපතිවරයෙන් කරන ලබන ඉල්ලීමක් මත ධූරයෙන් ඉවත් කළ හැකිය. හරි. ඊගාවට කියන ඔහුගේ වැටුප ඒකාබද්ධ අරමුදලෙන් දැරිය යුතුය. ඒ කියන්නේ අර විශේෂ නීති සේවා කියලා අපි කිව්වා ජනාධිපතිවරයාගේ වැටුප විගණකාධිපති ඔම්බුස්මන් මැතිවරණ කොමසාරි ශ්‍රේෂ්ඨාධිකරණයේ අයගේ යන වැටුප් ගෙවන්නේ ඒකාබද්ධ අරමුදලෙන් ඍජුවම. ඒකට අපි කියනවා විශේෂ නීති සේවා. එහෙනම් මේ විගණකාධිපතිවරයාගේ වැටුප ගෙවන්නේ විශේෂ නීති සේවාවක් විදියට. එහෙනම් අපි කියන එක ඔහුගේ වැටුප ඒකාබද්ධ අරමුදලෙන් ගෙවිය යුත්තේ. ඊගාව කියනවා ඔහුගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුත්තේ. ඒ කියන්නේ ඒකේ වැටුප පරදකය දෙන්නේ පාර්ලිමේන්තුව. හරි. අපේ වගේ එක එක්කෙනා අස්සම් කරලා වැටුප පරදක දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුව තමයි නිශ්චය කරන්නේ එයාගේ වැටුප. ඒ වගේම තමයි ඔහු පාර්ලිමේන්තුවට වකිය යුත්තේ. යන්න ඒක තමයි වැදගත්ම එක. ඔහු කාටවත් වක් කියන්නේ නැහැ. අපි වක් කියන්නේ අපේ ප්‍රධානියට, ප්‍රධානිය වක් කියනවා අමාත්‍යාංශයට, අමාත්‍යාංශය ලේකම්වරයා වක් කියනවා ඇමතිවරයාට, ඇමතිවරයා ජනාධිපතිට. එතනින් අවසන්. අපි විගණකාධිපතිවරයා වග කියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. ඔය වාක්‍ය ටික විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් තියෙන්නේ 153 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. ඒ වගේම තමයි විගණකාධිපතිවරයා කරන්නේ මොනවද කියන එකේ ඩියුටි ලිස්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් කරපු කාර්ය මොකක්ද කියන දැන් අපේ කාර්ය තීරණය කරන්නේ අපේ ප්‍රධානියයි. එහෙම නැත්නම් අපිට ඉහළ පොතක හරි කොහේ හරි තියෙන්න පුළුවන් මෙන්න මෙයා මේව කරන්න ඕන කියන එක නීතියක තියෙන්න පුළුවන් පනතක හෝ වෙනත් දෙයක. අපි විගණකාධිපතිවරයාගේ කරන කාර්ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටම ඇතුළත් කරලා දෙනවා. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බලය මත තමයි එයාගේ රාජකාරිය කරන්නේ. ඒක නිශ්චිතයි ඒක. ඒක නිශ්චිතව දක්වලා තියෙන මොකද 154 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 154 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගත් වෙන්නේ එතකොට 153 කියන විගණකාධිපතිවරයාගේ පත්වීම සහ එයාගේ පැවැත්ම සම්බන්ධයෙන් 154 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා විගණකාධිපතිවරයාගේ කාර්ය සහ කර්තව්‍ය මොකක්ද කියන්නේ. එයා මොනවද කරන්න ඕනේ? එයාගේ ජොබ් එකට කරන්න ඕන කාර්ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. වෙන කාගේවත් එහෙම කියලා නෑ. එයාගේ තියෙනවා. හරි. එතකොට එහෙනම් 154 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් අපිට වැදගත්. මේ ප්‍රශ්නට උත්තරයක් සපයන්න කලින්. ඒතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154න් කියන විගණකාධිපතිවරයා විසින් තම විගණනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කළ යුතුයි. ඒතකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලබන යම්කිසි නීතියක තියෙන විධිවිධාන මත ඒ මුදල රජයේ වේදම් විදියට දරුවේ කියලා. ඒතර ඒකේ පැහැදිලිව කියනවා ජනරජයේ ගිණුම් විගණනය කිරීමට විගණකාධිපතිවරයාට හැකියි. ගිණුම් විගණනය කර යුතුයි. ඔහු ඒවා ගිණුම් විගණනය කරලා මාස 10ක් ඇතුළත වර්ෂයක් අවසන් වෙයි මාස 10ක් ඇතුළත ඒ ගිණුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එතකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ගිණුම් වල දෝෂ තියෙනවා නම් ඒවා විගණකාධිපතිවරයාගේ ඒ වාර්තාව යවනවා අර රාජ්‍ය ගිණුම් කාර්යසභාව නැත්නම් කෝපා කියනවා නැත්නම් කෝප් කියනවා ඒ දෙකට ඉදිරිපත් කරනවා. එතකොට ඒ වෙයිද තමයි විගණකාධිපතිවරයා කාර්ය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න අදාළ දෙපාර්තමේන්තු ආයතන ගෙනහල්ලා කතා කරලා ඒවට අදාළ නිර්දේශ දෙන්නේ. එතකොට විගණකාධිපතිවරයා මේ කාර්යය ඉටු කරන්නේ මොකටද? පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තා ඉදිරිපත් කිරීම. පාර්ලිමේන්තුවේ නියමයක් මත. එහෙනම් එයාට පුළුවන් ඕනම වෙලාවක ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154න් කියනවා ඕනම රජයේ කාර්යාලයකට දේපලකට ගබඩාවකට පිවිසෙන්න පුළුවන්. ඒ වගේම තමයි විගණකාධිපතිවරයාට ඕනම කාරණයක් සම්බන්ධයෙන් නිලධාරීන්ගෙන් හෝ ඒ අයගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලේඛන පොත්පත් වාර්තා ආදිය පරීක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔහුට පුළුවන් තමන් හෝ තමන් විසින් පතිරගත්ත වෙනත් බාහිර විගණක ආයතනයක් ලබා ඒ ගිණුම් විගණනය කර ගන්නත් පුළුවන්. එතකොට ඒවා මත
එයා දෙන වාර්තාව පාර්ලිමේන්තුවට තමයි දෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවට දෙනවා කියන්නේ අවසාන කාරණයක්. එතකොට සාමාන්‍ය අපේ ස්වභාවික යුක්තියේ මූලධර්ම කියලා එකක් තියෙනවා. එහෙම එකපාරටම හිතුමතේ තීන්දුව ගන්න බෑ. ඒව එතකොට යම්කිසි ස්ටෙප් එකකට යන්න ඕන. ඒතර විගණකාධිපතිගේ කාර්යය තමයි ඕනම ආයතන පිවිසෙනවා, ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බලනවා, පොත්පත් ලේඛන පරීක්ෂා කරනවා. ඒවට අදාළ නිලධාරීන්ගෙන් තොරතුරු රැස් කර ගන්නවා. ඒ වගේම වෙනත් බාහිර විගණකෙන් හෝ එහෙම නැත්නම් සාක්ෂි ලබා ගන්න පුළුවන් ඒවා අරගන්නවා. අරගෙන මාස 10ක් ඇතුළත මේ වර්ෂයේ විසලා අවසන් වුණාට පස්සේ පාර්ලිමේන්තුවට රිපෝට් එකක් දානවා. ඒකට අපි කියන විගණකාධිපති වාර්තාව කියලා. හැබැයි මේ විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ගියස් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට සහ එහෙම නැත්නම් ගෙනුම්කාරක සභාවට ඉදිරිපත් වෙලා එතනට කැදවනවා මේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යාංශ ලේකම් කැදවලා ප්‍රශ්න ගන්නවා. හැබැයි මේ ප්‍රශ්න කරන්න ඉස්සෙල්ලා ඒ අයට අවස්ථාවක් දෙනවා මේකට කරුණු ඉදිරිපත් කරන්න. ඒ වාර්තාව සකස් කරලා පාර්ලිමේන්තුවට යන්න ඉස්සෙල්ලා විගණකාධිපතිවරයා කියනවා මෙන්න මෙහෙම ඕගොල්ලෝගේ ආයතනයේ ගැටලු තියෙනවා. මෙන්න මේව සම්බන්ධයෙන් වැඩිදුරටත් අපිට ප්‍රශ්න මේ ගැටලු තියෙනවා. අපිට මේකට පිළිතුරක් එවන්න. එහෙනම් මෙන්න මේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපිට එයා විගණනය කරලා එහෙම නැත්නම් තොරතුරු රැස් කරලා ඒ තොරතුරු අපිට එවනවා. අන්න එව්වහම ඒකට අපි කියන විගණන විමසුමක් කියලා. එහෙනම් මොකද්ද විගණකාධිපතිවරයා කාර්යය ඉටු කරන්නේ මොකද්ද? එයාගේ අවසාන ඉලක්කය එයා වාර්තාවක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. හැබැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාම ඒක අවසාන වාර්තාව. ඒකේ යම් කිසි දෝෂයක් කරේ මේ තියෙනවද කියන එක යාර සැකහැර දැනගන්න ඕන නිසා එයා රැස් කරගත්ත තොරතුරු ආයතන සම්බන්ධයෙන් විමසීමක් කරනවා. මෙන්න මෙහෙම තියෙන ඔයාගේ ආයතනයේ තියෙන මේ ප්‍රධානියා විදිහට ඔයා වැඩ කරන ආයතනයේ ඔයාගේ පල්ලෙහා නිලධාරී මෙන්න මෙහෙම කරලා තියෙනවා. නැත්නම් මෙන්න මේ කාර්ය දෝෂ තියෙනවා. මේ කියන යම් දෝෂ තියෙනවා. මේව සම්බන්ධයෙන් මොනවා හරි තියෙනවද කියලා නිදහසට කියන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කියන්න කියලා අපිට එවනවා. ඒකට අපි කියන විගණන විමසුම් ලේඛන විගණන විමසුම. ඒතකොට විමසුමක් කාම අපි කරන පළවෙනි කාර්යය තමයි ඒක විගණන විමසුම් ලේඛනයක සටහන් ගන්න. සටහන් කරලා ඒකට දින 14ක් ඇතුළත කියලා කියනවා නම් අපිට උත්තර ලියන්න කියලා අපි දින 14 ඇතුළත උත්තරය යවනවා. ඒතර උත්තරයක් යවුවාම දෙපාර්තමේන්තු ප්‍රධානියා නැත්නම් ආයතන ප්‍රධානියා විසින් විගණකාධිපතිවරයා ඒක පිළිගන්නවා නම් එහෙම නැත්නම් ඒ විගණන විමසුමක් නැත්නම් මේකේ තියෙන කරුණු විගණකාධිපතිවරයා කියන කරුණු වලට වැඩිය වෙනස් කරුණක් නම් එහෙම නැත්නම් එයාගේ අපි කියන එක පිළිගන්නේ නැත්නම් එයා අපි කියන කරුණ පිළිගන්නවා නම් ඒකට වැඩිය එයා ඒ විමසුම අයින් කළා දාන එතනින්ම. ඒක එතකොට අර පාර්ලිමේන්තුවට යන වාර්තාවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒතර විගණන විමසුමට පිළිතුරු දී වැදගත්කම මොකද්ද? අපිට තියෙන කරුණ අපි පැහැදිලි කරලා කියනවා මේක නෑ ඔය විදිහට නෙවෙයි වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒක නිසා මේකට ඔය කියන වාර්තාවට ඇතුළත් කිරීම සාධාරණ නෑ කියලා. ඒක විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයක පරිඥාවදත් ඕන පරික්ෂා කරලා බලලා ඒක අයින් කළා දානවා. හැබැයි අපි පිළිතුරු දුන්නේ නැත්නම් නියමිත කාලය තුළ පිළිතුරු දුන්නේ නැත්නම් මේවත් අපි පිළිතුරු දීමෙන් මගහැරියා නම් නියමිතයට අදාළ පිළිතුරක් නොවේ නම් දුන්නේ. එහෙම නැත්නම් ඒක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න බැරි වුණා නම් විගණකාධිපතිවරයා කියන එක වැරදි කියන එක. අන්න එතකොට විගණකාධිපතිවරයා මොකද කරන්නේ? එයාගේ අර වාර්තාවට එහෙම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන වාර්තාවට ඒක ඇතුළත් කරනවා. විගණන විසම සම්බන්ධ පිළිතුරු නැත්නම් හෝ දී පිළිතුරු ප්‍රමාණවත් නැත්නම් හෝ ඒක ඔප්පු කරන්න පුළුවන් සාධක එයාට ලැබිලා නැත්නම් හෝ එයා කරන්නේ මොකද්ද? ඒක විගණකාධිපති වාර්තාවට ඉදිරිපත් ඇතුළත් කරලා අන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. දැන් එතකොට අපිට ආයි කරන්න දෙයක් නැහැ. ඒකට අපි උත්තර දෙන්න ඕනේ කොහෙටද? පාර්ලිමේන්තුවට ගිහිල්ලාමයි. හැබැයි විගණකාධිපතිට තවදුරටත් සාධාරණව කියනවා විගණන විමසට පිළිතුරු අපිට දුන්නේ නැතුව හෝ පිළිගත්තේ නැති වුණා එයාගේ අර වාර්තාව එයා ඩ්‍රාෆ්ට් එකක් හදන ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඉස්සෙල්ලා ඒකට අපි කියනවා විගණකාධිපතිවරයාගේ සම්පීඩන වාර්තාව එහෙම නැත්නම් වාර්තාවක් හදන ඩ්‍රාෆ්ට් එකක්. කෙටුම්පත. එහෙනම් කෙටුම්පත් විගණකාධිපති වාර්තාව. ඒකට ඇතුළත් කරාම අපේ ආයතනය ගැන ඒකේ තියෙන ඡේදයක්. පැරා එකක්. එහෙම නැත්නම් අපි ඒ වාර්තාවේ තියෙන සියලුම ආයතනත් එක්ක තමයි වාර්තාව දෙන්නේ. ඒතර අපේ ආයතනය ගැන තියෙන විගණන විසමට අදාළ එයා ඇතුළත් කරනවා ඒ වාර්තාවේ ඡේදයක්. ඒ ඡේදය අපිට හයිලයිට් වෙනවා. අපේ ආයතනයේ අපි කලාප අධ්‍යාපන කාර්යාලයේ ගාල්ල මෙන්න මෙහෙම තියෙනවා කියන. ඒතර ඒක ඡේදයක්. මේ වගේ පොඩි ඡේදයක් තියෙනවා. ඒ ඡේදය ඒතකොට පාර්ලිමේන්තුවට ගියහම පාර්ලිමේන්තුව තමයි ඒක සාකච්ඡා කරන්නේ.
හැබැයි ඒ ඡේදයේ ඩ්‍රාෆ්ට් එකක් විදිහට අපිට එවනවා නැවතත් අපේ දෙපාර්තමේන්තුවට නැත්නම් අමාත්‍යාංශ ලේකම්ට එහෙම නැත්නම් දෙපාර්තමේන්තු ප්‍රධානියට මෙන්න මෙහෙම ඡේදයක් තියෙනවා අපි ඒක ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවේ යථාකාලේ තවදුරටත් මොන හරි කියන්න තියෙනවද මේක ඉවත් කරගන්න. දවස් 7ක් ඇතුළත කියන්න කියලා. ඒතර දවස් 7ක් ඇතුළත කිව්වහම අන්න අපි කියනවා මේ ඒකට නෑ ඔක වැරදි අපි මෙන්න මෙහෙම තමයි ඔක වෙලා තියෙන්නේ මේක ඉවත් කරන්න අරුණාකල්ලා එහෙම කියලා අපි කිව්වහම එයා පිළිගන්නවා නම් ඒ ඡේද දෙතින් අයින් කරා පාර්ලිමේන්තුවට වාර්තා යවනවා. හැබැයි අපි කියන එක පිළිගත්තේ නැත්නම් නියමිතින්ට ඒවට උත්තර දුන්නේ නැත්නම් අන්න විගණක අධිපතිවරයාගේ වාර්තාවට ඒක අර ඩ්‍රාෆ්ට් එක ඒ කියන්නේ ඔරිජිනල් එකක් විදිහට සකස් කරලා යවන පාර්ලිමේන්තුවට. ඒතර පාර්ලිමේන්තුවෙන් තමයි ගෙනුම්කාර සභාවට ගිහිල්ලා අපිට ඒක ගැන උත්තර දීලා එතනින් තමයි ඒක නිරාකරණය කරගන්න වෙන්නේ. විගණක අධිපතිවරයා අවස්ථා දෙකක් දීලා තියෙනවා යාගේ මට්ටමේදී අපිට ඒව නිවැරදි කරගන්න. හරි. ඒතකොට මම කිව්වේ සංසිද්ධිය සම්බන්ධයෙන් විගණක අධිපතිවරයා සහ විගණක කාර්යභාරය ඒ වගේ විගණන විමසුමක් කියන එක. එන විගණන විමසුමක් යන්න පැහැදිලි කරන්න කිව්වොත් අපිට දැන් ඔළුවේ තියෙනවා අපේ මොකද්ද? විගණකාධිපතිවරයාගේ බලතල යටතේ විගණනයක් කරලා ඒ විගණනය සම්බන්ධයෙන් එයාගේ නිරීක්ෂණ එහෙම නැත්නම් එයා සොයාගත්ත කරුණු අපේ දෙපාර්තමේන්තු ප්‍රධානියට හෝ අමාත්‍යාංශ ලේකම්ට නැත්නම් ගණන් දීමේ නිලධාරියට හෝ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට ඉදිරිපත් කරනවා. ඒ සම්බන්ධයෙන් තියෙන කරුණු පිළිතුරක් වශයෙන් බලාපොරොත්තු වෙනවා කියන එක. අන්න ඒක තමයි එතකොට අපි කියන්නේ විගණන විමසුමක් කියලා. මේකේ පිළිතුර තියෙන එකත් ඕගොල්ලෝ සටහන් කරගත්තට කමන්නේ නැහැ. අයිඩියා එකක් දැන් ඔළුවේ තියෙනවනේ විගණසුමක් කියන්නේ. හැබැයි ආවට පස්සේ අපිට මේ විගණන විමසුම අපි මේ ෆයිල් වල දාන්න නැතුව අපේ ආයතනයේ තියෙනවා විගණන විමසුම් ලේඛනයක්. මේ ලේඛනය කියන එක තියෙන වක්කියතු නිලධාරිකම් විශේෂයෙන් ගෙනුම් අංශය කරන් අරකාධිකාරී භාරය. ඒතර විගණසුමක් ආපු ගමන් මේක ලියනවා. ඒතර ලියන පොතට අපි කියන අපේ අර පොත්පත් නාමාවලියේ පොත්පත් එහෙම නැත්නම් රජයේ කාර්යාලයක තිබිය යුතු පොත්පත් මොනවද කියන එක යටතේ ප්‍රධාන පොතක් තමයි ආයතනයක තියෙන විගණන විමසුම් ලේඛනය. මේ ලේඛනය ලියන්නේ මොකටද? අපි ආපු දිනය, විගණන විමසුමේ සඳහන් දිනය, ඊගාවට ඒකේ අංකය, ඊට පස්සේ ඒක කරුණ මොකද්ද කියන එක, අපි පිළිතුරු යවුවද කියලා දවස් 14ක් ඇතුළත පිළිතුරු යවුවද කියලා සටහන් කරලා තියෙන ඒ දවසට යවුවද කියලා. ඒතර දෙපාර්තමේන්තු ප්‍රධානියා මේක පරීක්ෂා කරලා බලනවා. විගණසුන් යවන්න නැත්නම් පිළිතුරු අක් ගාලා යාට ඒක නිරීක්ෂණය වෙන්න ඕන. නිසා ෆයිල් එකෙන් ඒ විමසුම උණු කරලා තිබ්බා වුණාට ලේඛනය තමයි අපේ පවත්වාගෙන යන්නේ අනිවාර්යයෙන්ම පිළිතුරු යවුවද නැද්ද කියන එක තහවුරු කරගන්න. විගණසුන් ලේඛනය කියන එකත් අපිට ඉස්සරහට ප්‍රශ්නයකට එනවා. මේකදී අපි දැන් කතා කරන එක තමයි විගණකාධිපතිගේ විගණනයේදී පැනනගේ නිරීක්ෂණ, විගණන ලිපි, විගණන විමසුම් සහ යොමු සටහන් මගින් ගණන් දීමේ නිලධාරීන්ගේ අවධානයට යොමු කෙරේ. ගණිතමය දෝෂ, ව්‍යාකරණ වැරදි, සටහන් කිරීමේ වැරදි, අනාදී සුළු අඩුපාඩු විගණන යොමු සටහන් වශයෙන් නිකුත් කෙරේ. විගණනයේ අනාවරණය වන නීති රීති වලට අනුකූල නොවීම, අභ්‍යන්තර පාලන දුර්වලතා, අනර්ථක ගනුදෙනු, නිෂ්ක්‍රීය වත්කම්, අදාළ නොවු වියදම්, විගණන සාක්ෂි ප්‍රමාණවත් නොවී අනාද කරුණු සම්බන්ධයෙන් විගණනයට ඇතුළත් වෙනවා. මේ සුළු කරුණු සම්බන්ධයෙන් විගණනසුමක් කියවන්නේ නැහැ යා. ඒක විගණන සටහනක් මගින් ලිපියකින් සටහන් කර ගන්නවා. හැබැයි බරපතල ගණයේ අනුකූල නොවේ අභ්‍යන්තර පාලන දුර්වලතා, අනාර්ථික ගනුදෙනු, නිෂ්ක්‍රීය වත්කම් ඒවා විගණන ප්‍රමාණ සාක්ෂි නොවේ. නැත්නම් විගණන තොරතුරු ලබා නොදීම ඒවා සම්බන්ධයෙන් විමසුමක් විදියට තමයි යොමු කරන්නේ. අපි කියනවා විගණන විමසුමක් යන්න පැහැදිලි කරන්න. මේකත් ඒ වගේ විගණන විමසක් සම්බන්ධයෙන් අර්ථ කරන ආකාර කෙටියෙන් පැහැදිලි කරන්න ගියාම අනුකම් ව්‍යවස්ථාවෙන් විගණකාධිපති පැවරී ඇති බලතල අනුව විගණකාධිපති හෝ ඔහුගේ බලලා තෝනෑම නිලධාරියෙකු විසින් ප්‍රධාන ගණන් දීමේ නිලධාරියට හෝ ගණන් දීමේ නිලධාරියට යොමු කරන විගණන විමසුම් හා ලිපි නොපමාව පියවරගෙන සම්පූර්ණ පිළිතුරක් ඉදිරිපත් කළ යුතු බවට මුදල් රෙගුලාර් 155 නියම කෙරේ. අවසාන පිළිතුරක් ඉදිරිපත් යවිය නොහැකි නම් අතුරු පිළිතුරක් ඒ කියන්නේ කෙටි පිළිතුරක් හරි අපි තීන ඒ වගේ අතුරු පිළිතුරක් ඉදිරිපත් කරන්න ඕනේ. විගණන විමසුමට සද්දයක් තුළ පිළිතුරු යවිය යුතු බැවින් මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රමුඛත්වයේ කටයුතු කළ යුතුය. විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම කඩිනම් කිරීම සහ විගණන විමසුම් වල පිළිතුරු යැවීමේ ප්‍රගතිය දැක්වෙන ත්‍රිමාසික වාර්තාවක් සෑම ගණන් දෙමින් දරසින් යවිය යුතුයි කියලා ඒක තියෙනවා. හරි ඔය තියෙන කෙටි වාක්‍ය කීපයක් තමයි මෙතන තියෙන්නේ. නමුත් මම කියපු කරුණු අනුව බැලුවහම ඔයගොල්ලන්ට විගණන විමසුම් කියන එක නිකන් හිතෙන් ටකල් ලියන්න පුළුවන්. මේ වාක්‍ය මේ තියෙන ආකාරයටම විභාගෙ ලියන්න ඕන කියලා නියමයක් නැහැ. සමහර විභාග තියෙන එහෙම ලකුණු ගණනක් තරඟකාරී විභාගවලදී එහෙම කරනවා. සමහරවිට දැන් ලකුණු 10ක් දෙන එකදී හෝ ඒකට ලියන්න ඕන
විස්තර ටිකක් තියෙනවා. ලකුණු 5ක් දෙන කෙටි සටහනකදී ලියන්න ඕන තොරතුරු ටිකක් තියෙනවා. ඒතර දැන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ලකුණු 10ක් 15ක් ගන්න ඒ දීර්ඝ විස්තරයක් නෙමෙයි. අපෙන් බලාපොරොත්තු වෙන්නේ බොහෝ ලකුණු 5ක් වගේ ගාණක් ගන්න ප්‍රශ්නයක්. ඒකෙදී අපිට මේ ආකාරයට නොවුනත් තමන්ගේ වාක්‍ය ස්වරූපය අනුව පරීක්ෂකයාට හේතු වෙනවා නම් මෙයා මේක ගැන දැනුමක් තියෙනවා කියලා ඒකට ලකුණු සම්පූර්ණ ගන්න උනත් යම්කිසි ලකුණක් හම්බ වෙනවා. ඒ නිසා ඒක අර වනලා ගහන්න නැතුව ඍජුවම දන්නවා නම් ඍජුව එකේ පිළිතුරු ලියවන්න ප්‍රමාණවත්. අර මේ සම්බන්ධයෙන් ඒතර මට මම දැන් කියන්න ඕන කරුණ තමයි මම මෙතනදී පැහැදිලි කරන්නේ විගණනසුම. හැබැයි මම පාඩමට අදාළ අනෙක් කටයුතුත් කතා කරා. ඒව ඉස්සරහදී හම්බ වෙන ඒ වෙලෙදී අපි කතා කරමු. හරි. මේ මට ඔයගොල්ලෝගේ පොඩි මේ නෝට් එකකුත් මම කියන්නේ කියලා තිබ්බා මේ අකුරු ප්‍රමාණවත් නැහැ කියලා මේ මම ඒ පාර ටිකක් ලොකු කරා. මීට වැඩි ලොකු කරේ නැත්තේ මේ තව ටිකක් ලොකු කරා නම් හොඳයි. නමුත් ඔයගොල්ලෝ ටියුට් එකක් මුද්‍රණය කරගන්න හින්දා මේක මුද්‍රණය කළා ඔයගොල්ලෝ print out එකක් ගන්න නිසා මම ඒ කොළ වැඩි යන හින්දා තමයි මේක මේ ගන්නට කරේ. ඉතින් ස්ක්‍රීන් එකේ පේන්නේ නැත්තම් පොඩ්ඩක් මට තේරෙන්නේ නැහැ මේක ඊට ලොකු කරොත් ඔයගොල්ලෝ හොඳයිද කියලා. ඊගාව එකේදී මේක මම 24න් වගේ දාලා තියෙන ෆොන්ට් සයිස් එක 36 වගේ එකකට දාන්න පුළුවන් ලබන එකට එහෙම වුණොත් මේ බලලා. හරි. එතකොට තව මේකේ ගැටලුවක් නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි එහෙම තියෙනවා නම් අහන්න පුළුවන් මේ අතරතුර. හොඳයි. කිසි ගැටලුවක් නැහැ. හොඳයි. ඒ මොනවා ගැටලු තියෙනවද අපි සාකච්ඡා කරන්න ඕනේ. මොකද මේ ඔයගොල්ලෝගේ කිසි ගැටලුවක් නැහැ. අපි මේව සුවදව මේක කරගෙන යන්නේ. මුදල් ක්ලාස් කියන එක ඇත්තටම මේක අර බය වෙලා හරි මේක ඉගෙන ගන්න ඕන ආතුරුකාවක්වත් නෙවෙයි. මේක බොහොම සැහැල්ලුවෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක්. මේක ඉන්ට්‍රස්ට්. මමත් මේ මුල අවස්ථාවේදී මටත් මේක හරි අප්‍රමාණයක්. නමුත් මේ උගන්නනකොට ඉගෙන ගන්නකොට කතා බහ කරනකොට මේක හරි අපිට අපේ දැන් මේ වර්තමානයේ අපේ තියෙන ආර්ථික අර්බුදෙත් එක්ක අපිට කවුරුත් එක්ක ඔයගොල්ලෝගෙන් අහනවනේ මොකක්ද ඒ රජේ වැඩ කරනකොට මෙන්න මේව කොහොමදයි කියලා. ඒ වගේ වෙලාවට කාට හරි නිකන් chat එකක් දාන්නලාට හරි මේවා ගැන කතා කරන එක වැදගත්. රජේ ඉන්නවා මිනිස්සු අපෙන් යහන්නේ බාහිර කම්පැනි වැඩ කරන අය අනිත් අය එහෙම. ඒ නිසා මේ කටයුතු මේ ඉගෙන ගන්න එක හොඳයි. ඒක ඉන්ට්‍රස්ට්. විභාගෙදී පාස් වෙන පේල් එක නෙමෙයි වැදගත් වෙන්නේ අපි මේවා ඉගෙන ගත යුතු දේවල්. ඒකවලද මේ තව ප්‍රශ්නයක් මේවත් වැඩි නම් මේ ප්‍රශ්නේ අහලා තිබුණේ නැහැ. මේ නමුත් ප්‍රශ්න වලට තිබිච්ච නිසා මම ගත්තා මේක රාජ්‍ය මූල්‍ය කටයුතු අධීක්ෂණයේදී ගණකාධිකාරිවරයෙකුගේ වගකීම විස්තර කරන්න කියලා. මේක ඒතකොට වගකීම කියන එක අපි තියෙන මුදල් රෙගුලාසිය 144 කියලා එකක් තියෙනවා. ඒ මුදල් රෙගුලාසියේ තියෙන ගණකාධිකාරිවරයෙකු ඉන්න ඕනේ ඔෆිස් එක. එයාට සියලුම රජයේ ලැබීම් ගෙවීම් ඇතුළු ඒක බැංකු ගිණුම් පරිපාලනය කිරීමේ වගකීම දෙන්න ඕන ගණන් නිලධාරියා විසින්. ඒ වගේම ගණකාධිකාරිවරයා විසින් සියලු වත්කම් සම්බන්ධයෙන් ඒවා පරිහරණය සම්බන්ධයෙන් වගකීමට යටත් වෙනවා කියලා. හැබැයි මේක එයා ගණකාධිකාරිවරයෙකු පළියට ලැබෙනව නෙමෙයි. 144 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මේ මුදල් රෙගුලාසිය තිබුණා වුණාට එයාට පැවරෙන බලය දීම. එහෙම නැත්නම් අපි කියන බලයක් දෙනවා 135 මුදල් රෙගුලාසිය යටතේ. ඒකෙදි පැවරෙන බලය සහ 144 මුදල් රෙගුලාසිය වලින් පැවරිච්ච බලයක් තමයි මේ ගණකාධිකාරියෙකුට අධීක්ෂණ වගකීමක් තියෙන්නේ. මුදල් සම්බන්ධ. ඒතර යාගේ තියෙන ගණකාධිකාරියෙකු හෝ වෙනත් නිලධාරියෙකු පත් කිරීම ගණන් දීම නිලධාරියෙකු විසින් දෙපාර්තමේන්තුවේ මුදල් ඒ කියන්නේ ගණකාධිකාරියෙකු ආයතනයක පත් කරලා තියෙන්න ඕන කියන එක තමයි මේකේ කියන්නේ. එකක් අනිත් එක ගණන් දීම නිලධාරියෙකු විසින් තම දෙපාර්තමේන්තුවේ මුදල් ගණන් බාරව කටයුතු කිරීම. සදා ගණකාධිකාරියෙකු නොමැති අවස්ථාවකද සුසු නිලධාරියෙකු පත් කළ යුතුයි කියලා තියෙනවා. එම නිලධාරින් පහ සඳහන් කටයුතු බාර කළ යුතුය. ලැබීම් ගෙවීම් හා සම්බන්ධ ගණන් ලැබීම ඇතුළුව සෑම දෙයක්ම සංවිධානය කිරීම පරිපාලනය කිරීමේ කටයුතු. මුදල් බඩු බාහිර ආදී හා වෙනත් දේපල බාරව සිටීමේ කාර්යය. එතකොට මේක අපි මේ වාක්‍ය දෙක තුන තිබුණාට මෙතන තියෙන තව මේ 144 ආණ්ඩුක්‍රම මේ මුදල් රෙගුලාසිය වල මේක එච්චර අපි විභාගයේ බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නොවන නිසා වාක්‍ය කීපයකින් දාලා තියෙන්නේ. නමුත් අර ප්‍රශ්න මම ගත්තේ වෙනත් හැම විභාගයකදීම තිබිච්ච ප්‍රශ්න කියලා. මේක එච්චර අපි
ඔයගොල්ලෝ බැලුවට කමක් නැහැ දැනුමට මේක අපිට බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නෙවෙයි විභාගයකදී සාමාන්‍යයෙන් මේ ඕගොල්ලන්ගේ විභාගයකදී හරි ඒ නිසා මේක ගණකාධිකාරික ආයතනයේ කටයුතු සඳහා සිටිය යුතු එයා කරන්නේ මොකද්ද ලැබීම් ගෙවීම් සම්බන්ධ ගණන් තැබීම සහ ඒ කටයුතු සංවිධානයේ පරිපාලනය කිරීම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඒ වගේ මුදල් බරු බාහිර ආදී වෙනත් දේපල බාරව සිටීමේ කාර්යය ඒක ගණකාධිකාරියේ පත් කරන්නේ කවුද දෙපාර්තමේන්තුවේ නැත්නම් අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීම නිලධාරියා හෝ ගණන් දීම නිලධාරියා එයාගේ 144 මුදල් රෙගුලාසි වල එයාගේ කාර්යභාරය මීට වැඩිය තියෙන විස්තර ටිකක් තව තියෙනවා. හරි. ඒක ගණකාධිකාරී වෙන්නේ නැත්නම් මේ කටයුත්ත එහා සමාන දැනුමක් තියෙන කෙනෙකුට පවර්ලා දෙන එක ගණන් දීමේ නිලධාරියාගේ වගකීමක් වෙනවා. හරි. ඊගාට මේකත් අපේ මුදල් රෙගුලාසි 145 කියන එකේ තියෙන්නේ අර 144 දැන් අපේ ප්‍රාදේශීය ලේකම්වරු විසින් කරන ලබන වියදම් සම්බන්ධයෙන් ගණන් දීමේදී ඇතිවන වගකීම් විස්තර කරන්න. ඒකත් අපිට ඔයගොල්ලන්ට වැදගත් වෙනවා විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ හැම දෙපාර්තමේන්තුවක් අමාත්‍යාංශයක් සම්බන්ධයෙන්ම කටයුතු කිරීමට බලය පෙරෙච්ච නිලධාරියෙක් ප්‍රාදේශීය මට්ටමේදී. ඒ වගේ දිස්ත්‍රික් ලේකම් එහෙම නැත්නම් දිසාපති කියන්නේත් ඒ වගේ තනතුරක්. ඒ කියන්නේ ඒගොල්ලෝ කටයුතු කරන්නේ බොහෝ විට එයාලටම පැවරිත උදාහරණයක් ගත්තොත් අපි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ යම්කිසි නිශ්චිත කාර්යභාරයක් තියෙනවා. ඒ වගේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ගත්තාම වාරි මාර්ග කියන විෂය සම්බන්ධයෙන් තියෙනවා. කෘෂිකර්ම කටයුතු සම්බන්ධයෙන් කෘෂිකර්මයේ කියන විෂය තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත්තාම අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඒකට පැවරිච්ච කාර්යභාරයක් තියෙනවා. හැබැයි ප්‍රාදේශීය ලේකම්ට තියෙන ප්‍රාදේශීය පරිපාලනය සහ ඒවා මෙහෙවීම සංවර්ධනකට මෙහෙවීම. එතකොට එයාලා සම්බන්ධීකරණයක් තමයි කරන්නේ බොහෝ විට වෙනත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වල කටයුතු. දැන් උදාහරණයක් ගත්තොත් ඔයගොල්ලෝ ඒජිප්සියට ගියාම තියෙන ඉඩම් කටයුතු. ඉඩම් කටයුතු කරන්න කාටද ඒක බලය බැලලා තියෙන්නේ? ඉඩම් සංවර්ධන ආඛ්‍යා පනත එහෙම නැත්නම් ඉඩම් සම්බන්ධ පනත ඒව සම්බන්ධයෙන් බලය තියෙනවා ඉඩම් අමාත්‍යාංශය ඉඩම් දෙපාර්තමේන්තුව නැත්නම් ඒ ඉන්න නිලධාරීන්. හැබැයි ඒ කටයුතු පැවරලා තියෙන වක්‍රාකාරයේ ප්‍රාදේශීය ලේකම්. දැන් සමාජ සේවා කටයුතු සම්බන්ධ සමාජ සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒගොල්ලෝගේ නියෝජිතයෙක් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. අර ප්‍රාදේශීය ලේකම් ඒ නියෝජිත සමග සමාජ සේවා කරනවා. ඒ වගේම ග්‍රාම සංවර්ධන එක විෂයන් සම්බන්ධයෙන් කරනවා. හැබැයි ඒවා කරනකොට එයාලට මේ මුදල් සම්බන්ධයෙන් මොකක්ද තියෙන බලය? ඒගොල්ලෝ වගකීම් දරනවා වෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වලින්. නැත්නම් උදාහරණයක් ගමු පෙන්ෂන් විශ්‍රාම ගියාම විශ්‍රාම වැටුප් ගෙවන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව. හැබැයි ඒක පහසු කරන්න මොකද කරලා තියෙන්නේ? ප්‍රාදේශීය කාර්යාලයේ වෙනම යුනිට් එකක් ඇති කරලා විශ්‍රාම වැටුප් කියන එක ප්‍රාදේශීය ලේකම් වලට පවර්ලා තියෙනවා. එතනට එවනවා එයාගේ සල්ලි එවනවා සල්ලි ප්‍රතිපාදනය වෙනවා ප්‍රතිපාදන ගෙවීම කරනවා. එතකොට අන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට තියෙන එයාගේ කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. ඒ කාර්ය මණ්ඩලයත් නඩත්තු කරගෙන යනවා. ඒ වගේම ඒ කාර්ය මණ්ඩලයට අතිරේකව වෙනත් දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වලට සම්බන්ධ නිලධාරී මණ්ඩලයක් ඉන්නවා. ඒ දෙකලොන්ට වැටුප් ගෙවනවා. ඒ වගේම වෙනත් දෙපාර්තමේන්තු අමාත්‍යාංශ වල තියෙන වැය ශීර්ෂ වලින් දරන වියදම් ප්‍රාදේශීය ලේකම් කරලා වියදම් කරනවා. ඒ වෙනකොට අන්න ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහෙනම් සිද්ධ වෙනවා කරුණු දෙකක් යටතේ වියදම් කරන්න. එකක් තමයි ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරිච්ච ඒගොල්ලොන්ගේ සම්මත වැය විෂයන් වලින් කරන එහෙම නැත්නම් ඒකට වෙන් කරපු මුදල් වලින් වෙන් කර ප්‍රතිපාදන වලින් කරන වියදම්. දිස්ත්‍රික් ලේකම්වරුන් දෙන වියදම්. ඒ වගේම තමයි වෙනත් දෙපාර්තමේන්තු වලින් පැවරිච්ච වගකීම් වලට අදාළ ශීර්ෂයන්ගෙන් කරන එහෙම නැත්නම් වැය ශීර්ෂයන්ගෙන් කරන වියදම්. එතකොට මේ දෙකම ප්‍රාදේශීය ලේකම්වරු වියදම් දරනවා. එතකොට නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවා වෙනත් දෙපාර්තමේන්තු වල මුදල් වියදම් කරනකොට තමන්ගේ වැය ශීර්ෂයෙන් දරනකොට නැත්නම් දිස්ත්‍රික් ලේකම්වරුන් පවර්ලා දෙන වැය ශීර්ෂයෙන් දරනකොට එයා ගණන් දීමේ නිලධාරියෙක් එහෙම නැත්නම් ගණන් දීමේ නිලධාරියාට වගකීමට යටත් වෙනවා. ඒතර මේ දෙක මම මේ කියන එක මුදල් රෙගුලාසි පොතේ තියෙන ආකාරය නිසා ඔයගොල්ලන්ට පැහැදිලි මදි තේරුම් ගැනීමට ওই වාක්‍ය ඒ හින්දා මම කියපු ටික තමයි වැදගත් වෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරු තමන්ගේ වැය ශීර්ෂයෙන් වියදම් කරනවා. ඒ වගේම අනුන්ගේ වැය ශීර්ෂ වල සල්ලිත් වියදම් කරන නිසා ඒකට ත්‍රිත්ව ආකාරයේ මුදල් රෙගුලාසි වල වගකීමක් පැවරලා තියෙනවා. එතකොට පළවෙනි වියදම් කිරීම එයා ගණන් දීමේ නිලධාරියෙක් විදිහට වැඩ කරනවා. දෙවෙනි වියදම් කිරීම වෙනත් දෙපාර්තමේන්තු විදිහට වියදම් කරනකොට එයා නියෝජිතයෙක් විදිහට කටයුතු කරන වෙනත් දෙපාර්තමේන්තුව. මේ ටික දැනගත්තාම ওই ටික ඔකට ප්‍රමාණවත්. මේ කියන නෝට් එකත් ඔන්න කියවලා බලලා තේරුම් ගන්න බලන්න.
ඒ වගේම තමයි ආදායම්. ඒ කියන්නේ මම වියදම් ගැන කිව්වා. ආදායනුත් ඒ වගේ. ආදායම් යම්කිසි ආදායමක් පැවරලා තියෙනවා එකතු කරන්න. දැන් උදාහරණ ව්‍යාපාර නාම, ඊට පස්සේ ඉඩම් ආදායම්, ඊට පස්සේ තව තියෙන මෝටර ආදායම්. ඒවට වෙන වෙනම ආදායම් ගණන් දීමේ නිලධාරීන් නැත්නම් ආදායම් එකතු කරන දෙපාර්තමේන්තු ආයතන තියෙනවා. හැබැයි ඒගොල්ල වෙනුවෙනුත් මේ කියන මේ වාර්ෂික ලේකම්වරයා තමයි ඒවා සම්බන්ධීකරණය කරලා එකතු කරලා ඒකට වලට ප්‍රේෂණය කරන්නේ. සර් පොඩ්ඩක් ඒක ලියා ගන්න දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ හැබැයි මේ ටික තමයි මම ලියා ගන්න කිව්වහම මේකේ තියෙන මේ අරව තමයි තියෙන්නේ. ඊට වැඩි එහාට කියන්නේ මම කියන්නේ මේකේ දැන් කිව්වේ එකක් තමයි ප්‍රාදේශීය ලේකම්වරු වෙත පවරන ලද සම්මත පිළිබඳ ගණන් දීම නිලධාරියා වුණේ දිස්ත්‍රික්ක ලේකම්වරුනි. හරි. ඔවුන් විසින් අභ්‍යන්තර හරිවැද බෙලීම් පරීක්ෂා කිරීම පැත්තෙන් ක්‍රියාපට පාට දිස්ත්‍රික්ක ලේකම්වක් කියෝතිය. භාණ්ඩාගාර නියුක්තික වශයෙන් හෝ ආදායම් ශීර්ෂණ යම් යම් කොටස් එකතු කිරීම පිළිබඳ යම් ව්‍යවස්ථාවන්ගේ නියම වී ඇති විට හෝ භාණ්ඩාගාර විසින් නියම කර ඇති වෙනත් අවස්ථාවලදී හෝ ප්‍රාදේශීය ලේකම් ආදායම් පිළිබඳ ගණන් දීම නිලධාරීන් වශයෙන් කටයුතු කරති. මේක හැබැයි එතන කියන ආකාරයට ඒක අර උදාහරණයක් තිබුණා උනාට ඒක පැහැදිලි නෑ. එහෙනම් මෙහෙම කරමු අපි. 145 තමයි ඔක තියෙන්නේ මුදල් ක්ලාසේ. ඒක 145 නෙවෙයි sorry 147 හොඳයි 147 තියෙන්නේ. මෙහෙම ලියා ගන්නකො. හරියට ලියා ගන්න පුළුවන්ද කොලයක් තියෙනවද ළඟ? ඔව් සර්. ප්‍රාදේශීය ලේකම්වරු කියන එක. හොඳයි ප්‍රාදේශීය ලේකම්වරු කියන එකට ලියා ගන්න ඔය කියන වාක්‍ය මේ ප්‍රශ්නයට පිළිතුරක් විදියට. ප්‍රාදේශීය ලේකම්වරු ඔවුන්ට පවරා ඇති දී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් අනේ සර් ආයෙ චුට්ටක් කියන්නකෝ. හරි ප්‍රාදේශීය ලේකම්වරු ඔවුන්ට පවරා දී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරීන් වෙති. මොකද්ද සර්? අරුණ නැද්ද? ආයි කියන්නම් මම. හොඳයි. ප්‍රාදේශීය ලේකම්වරු ඔවුන්ට පවරා දී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගණන් දීමේ නිලධාරීන් වෙති. නැත්නම් ගණන් දීමේ නිලධාරීහු වෙති. එහෙත් අභ්‍යන්තර හරිවැරදි බැලීමේ හා අභ්‍යන්තර හරිවැරදි බැලීමේ හා පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාවලිය පිළිබඳව මේ දෙවෙනි වාක්‍යය හොඳ මේ පරීක්ෂණ පැවැත්වීමේ හරිවැරදි බැලීම පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාපටිපාලි පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට වකිය යුතු වේ. පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රියාපටිපාලි පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්ට වකිය යුතු වේ. හරි එතකොට ඊගා වාක්‍ය විදිහට ලියා ගන්න දෙවෙනි වාක්‍ය ප්‍රාදේශීය ලේකම්වරු ඊගා වාක්‍ය හොඳයි ප්‍රාදේශීය ලේකම්වරු
වෙනත් දෙපාර්තමේන්තු ආයතන වලින් පවරා ඇති වෙනත් දෙපාර්තමේන්තු ආයතන විසින් පවරා ඇති මුදල් වියදම් කිරීමේදී වෙනත් දෙපාර්තමේන්තු ආයතන විසින් පවරා දී ඇති ප්‍රතිපාදන සම්බන්ධයෙන් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරයි. නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරයි. ඒක තවත් වාක්‍යයක් ලියා ගන්න. ඔය අන්තිම වාක්‍යය ලියාගත්තත් කමක් නැහැ ඒකට. මෙහෙම ලියා ගන්නකෝ ඒකේ. මෙතන අන්තිම තුන්වෙනි වාක්‍යය තියෙන්නේ. ඒක ලියාගත්තා නම් හරි ඒකට. හොඳයි. ඒකෙන් පාසල් එකක උඩ කාර්යභාරයේ කොටස් තුනක් තියෙන එකක් තමයි එයාට පැවරිච්ච වැය ශීර්ෂය යටතේ ආවේදන් කරනවා. දෙවෙනි එක එයාට වෙනත් දෙපාර්තමේන්තු වලින් ආයතන වලින් පැවරිච්ච වැය ශීර්ෂය යටතේ නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම Tamanට ආදායම් එකතු කරන්න කියලා භාණ්ඩාගාරය හෝ වෙනත් ආදායම් ශීර්ෂ භාර ප්‍රධානීන් විසින් නියම කරොත් ආදායම් එකතු කරන්න කියලා අන්න එයා ඒ වෙලාවට ආදායම් එකතු කරනවා ආදායම් ගණන් දීම නිලධාරියෙකුගේ කටයුත්තක් වශයෙන්. එතකොට කරුණු තුනක් යටතේ පාසලේකන්ට වක් කියන්න වෙනවා කියන එක තමයි ඔතන අදහස් කරන්නේ. හරිනේද? ඒ කරුණු තුන ලිව්වා නම් ඇති. පාසලේකම් වරුවන්ගේ මූල්‍ය වක්කීම එහෙම නැත්නම් පාසලේම විසින් දරන ලද වියදම් සම්බන්ධයෙන් වක්කීම කියන්නේ එයාගේ වැය ශීර්ෂයේ සල්ලි වලින් වෙන් වෙච්ච වියදම් කරනවා. දෙවෙනි එක වෙනත් දෙපාර්තමේන්තු ආයතන වලින් වෙන් වෙච්ච මුදල් වලට වියදම් කරලා නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරනවා. තුන්වෙනි එක එයාට පැවරිච්ච ආදායම් එකතු කිරීම සම්බන්ධයෙන් ආදායම් ගණන් දීම නිලධාරියෙම නැත්නම් ආදායම් ගණන් නිලධාරියෙකුගේ නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ ටික ඇත්තටම හිතට හිතන්න එපා ඒක. හරි අද මේකේ මගහැරිච්ච කරුණු තියෙනවා අපි කතා කරමු. දැන් අද තියෙන ටියුට් එක මම තාම කතා කරන්නේ නැහැ. ඒක මම දාමු සෙට්ටක් කියලා බලන්න. මේක මම හිතන්නේ මම දුන්නා ඔක්කොම කවුරුත් මේ බලන්නේ නැති මේ කියන හතරවෙනි නිබන්ධන 4 කියන එක. එතකොට මේ 4 කියන එකේ අපි පළවෙනි ප්‍රශ්නේ විදිහට ගත්තොත් පේනව නේද මේක? ෂෙයා වෙලාද පේනවනේ කට්ටියට නේ? මේ කියන අකුරු මේ කියන අකුරු මේ කියන්නේ හොඳයිද මේ අකුරු ටිකක් හරි ලොකුයි හරිට වැඩි නේ? හොඳයි. ඔව් සර්. හරි එතකොට මේකේ තියෙන මේ මම මේ කෙටි වාක්‍ය මේ බොහොම දැන් ඔයගොල්ලෝ මේ ඔෆිස් වල ඉන්නකොට ඇහෙන වාක්‍ය මේ සමහර ඒවා දැන් ඕකට සමහරු කියනවා අධිභාර කරයි කියනවා අධිභාරයක් වශයෙන් ඔයාගෙන් අය කරයි කියනවා නැත්නම් ඕකට ගොඩක් වෙලාවට ඔෆිස් වල කියන්නේ සර්චාර්ජ් කරයි කියලා. ඔයාට ඔයා ඕක ලියුම අසං කරොත් ඕකෙන් ඔය ගිනුම ඕක යන මුදල සර්චාර්ජ් කරයි ඔයාට. එහෙම නැත්නම් ඔයාගේ පඩියෙන් සර්චාර්ජ් කරයි. ඔයගේ නොඑක වාක්‍ය ඇහෙනවා ඔයගොල්ලන්ට. ඒකට අපි නිකන් සිංහලෙන් අපි මුදල් රෙගුලාසියල කියන එකක් තමයි සර්චාර්ජ්. එහෙම නැත්නම් මේ අධිභාර. අධිභාර කියන වචනේ නිකන් අර අපි මුදල් රෙගුලාසිය ඉගෙන ගන්නකොට ඉතින් ඒ වගේ වචනක් තියෙනවා. අධිභාරයක් කියන්නේ මොකද්ද ඔයගොල්ලෝගේ සමාන ගැවතුම් මේ දැන් බැංකුවක නම් කියන්නේ ඔයගෙන් අය කර ගන්නවා කියලා නේ ආපසු අය කර ගන්නවා. අධිභාරයක් කියන්නේ රජය විසින් ගෙවන ලද මුදලක් එහෙම රජයට කර පාඩුවක් එහෙම නැත්නම් රජය විසින් නියම කරන යම්කිසි දඩයක් ආපහු අය කර ගන්නවා. ඒකට අපි කියන අධිභාරයක්. අත අධිභාරය කියන්නේ එහෙනම් අපෙන් අය කර ගන්න දෙයක්. එහෙම නැත්නම් අපෙන් හරි වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් වෙන අය කර ගන්න එකක් අපි කියන අධිභාරයක්. ඒතර 119 තමයි මේක මුදල් රෙගුලාසිය ගත්තොත් 119. එකසිය 19 කියන මුදල් රෙගුලාසිය තමයි අධිභාරයක් සම්බන්ධයෙන් තියෙන්නේ. ඒතර අධිභාරයක් කියලා කිව්වහම මම කිව්වේ දැන් යම්කිසි මුදලක් කිසියම් මුදලක්
යම් නිලධාරියෙකුගෙන් හෝ කොන්ත්‍රාත්තුවකින් අය කරගත යුතු නම් එම මුදල වහාම අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. අය කර ගැනීම නිලධාරියෙකුගෙන් කරගත යුතු නම් ඔහුගේ වැටුපෙන් හෝ වෙනත් අදාළ ගෙවීමකින් අය කර ගැනීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට බලය ඇත. මුදල්, මුද්දර, ටිකට්පත්, ගබඩා යනාදී අයිතම සම්බන්ධයෙන් වංචාවක් හෝ නොසැලකිලිමක් හේතු කොටගෙන අය කරගත යුතු මුදල් පළමු එළඹෙන ගෙවීමෙන් සම්පූර්ණයෙන්ම අය කරගත යුතු අතර එවැනි දේවල්ට අදාළ නොවන අය කිරීම පාසඳහන් පදනම මත යටතේ අය කරගත යුතුය. දැන් ඕක දැන් ඔතනින් අදහස් කරන්නේ එතකොට යම් කිසි නිලධාරියෙකුගේ දෝෂයක් හේතුවෙන් එහෙම නැත්නම් රජයේ මුදලක් යම් කිසි වැඩිපුර ගෙවීමක් උදාහරණයක් කියමු කෙනෙක්ගේ පඩිය මේ මාසෙත් ගෙවනවා එයා මැට් අපි හිතමු මාස ගෙවනවා එයා මැට්ලෙටු ඉන්නේ එයා එතකොට පඩිය ගෙවුවාම එයා නෝපේ ගෙවුවාම එයාගේ බැංකු ගිණුමට සල්ලි යනවා එතකොට ඒක පේන්නේ ඊගාව මාසෙ තමයි එහෙම නැත්නම් මාස දෙකක් අවුරුද්දක් වෙද ගිහිල්ලා වෙන්න පුළුවන් එතකොට පන්නේ පෙනිච්ච වහාම මොකද කරන්න ඕනේ මුදලක් එහෙම ගෙවලා තියෙනවා නම් ඒ මුදල ආපසු වහාම අය කර ගන්න ඕනේ ඒකට අපි කියන්නේ මොනවද ආගේ වැටුපට අතිභාරයක් විදියට ඒක අය කර ගන්න මොකද එයා වැඩිපුර අරගෙන තියෙන සල්ලි ඒක එයාගේ වැටුපෙන් එකවර එහෙම නැත්නම් ඒ වගේ යම් කිසි උදාහරණයක් එකවර අය කර ගන්නවා කියන්නේ දැන් අපි හිතමු තව උදාහරණයක් ගමු අපි දැන් රියදුරෙක් අපරීක්ෂාකාරීව ගිහිල්ලා එයා වාහනේ හප්පලා ඒක රජයේ ඒ වාහනේට ලාභයක් කරලා ඒක අලුත්පදියා කරන්න යන රුපියල් ලක්ෂයක්. ඒ ලක්ෂය එයාට නියම කරන පරීක්ෂණයේදී මෙයාගෙන් අය කරගන්න කියලා. අන්න ඒ අය කරගන්නකොට පඩියෙන් අය කරනවා ඒ මුදල එතකොට ඒක අධිභාරයක්. අපි හිතමු නිලධාරියන්ගේ වරදකින් එයා ගෙවනකොට ගෙවලා තිනවා කොන්ත්‍රාත්තුවකට කොන්ත්‍රාත්කාරයෙකුට වැඩිපුර ගණන් බැලීමක් එක්ක මුදලක්. මේ මුදල එතකොට ඒ කොන්ත්‍රාත්කාරයාට දැනුම් දීලා වහා මේ මුදල ආපහු අය කරගන්න. ඒක එතකොට වෙන අධිභාරයක්. ඒක සමහර වෙලාවට අපේ ගබඩාවක තිවිච්ච මේ බඩුවක් නැති වෙලා මොනවා හරි ගබඩා පාරකරු සම්මාන සමිෂනයක් කරන වෙලාවකදී මත විදුහල්පතිවරයෙක් නම් එයා විශ්‍රාම යන වෙලාවකදී ඒ පුස්තකාල පොත්තරවට මේවට හිඟ ඒවට ගණන් බලමු මුදලක් තියෙන ඒ ටික ආපහු අය කරගන්න. අන්න අපි කියනවා ඒක එතකොට එයා ඒ තක්සේරු කරපු මුදල අය කරගන්නකොට අධිභාරයක්. ඒතර මොනවා හරි රජයට ලැබෙන්න තියෙන දෙයක් වැටුපකින් හෝ යම් කිසි ගෙවීමකින් වහාම අය කරගත යුතුයි. ඒක තමයි මෙතන කියන්නේ අධිභාරයක් විදියට. ඊළඟ ක්ලාස් එකේ 19 කියන්නේත් ඔය කියන වාක්‍යයම තමයි මම කියපු ටිකම තමයි. එන අධිභාරයක් කියන්නේ යම් කිසි මුදලක් කිසියම් නිලධාරියෙකු කොන්ත්‍රාත්තුවක අය කරගත්තු නම් ඒ මුදල වහාම අය කරගත යුතුයි. ඒක අධිභාරයක්. ඒතර මේකේ ගිණුම් වලක් පෙන්නනවා මේ අධිභාර කියන එක වෙනම අධිභාර ගිණුමක් විදියට. අර ඔයගොල්ලෝ මම මෙච්චර බර වැඩි හින්දා කියන්නේ ඉස්සරහදී අපි කතා කරන්න අවශ්‍ය නොක් කතා කරනවා ගිණුම් සාරාංශයක් කියන එකක් එනවා. එහෙම නැත්නම් රජයේ ගිණුම් කියලා ගිණුම් 8ක් තියෙනවා. ඒ එක ගිණුමක් තමයි මේ අධිභාර ගිණුම කියන එක. බෑ ගිණුම කියලා තියෙනවා. බෑ ගිණුම කියන මොන උදාහරණයක් මම කියන්න නිකන් කොට ගැනීමට දැන් රජයේ ගිණුම් තබන ක්‍රියාවලිය තියෙන්නේ මුදල් පොත. මුදල් පොතෙන් අපි කියනවා මුදල් පොත කියන එක දන්නව කවුරු? මුදල් පොතෙන් ගෙවීමක් කරාම අපි කියන වැටුප් ගෙව්වා. වැටුප් ගෙව්වහම මුදල් පොත බැර. රුපියල් 10000ක් වැටුප් ගෙව්වා. ඒ කියන පුජ්‍යලට වැටුප් ගන්න මුදල් පොත බැර කරනවා. එතකොට මේ ගිණුම් ක්‍රමයේ තියෙන අනිත් සටහන දෙයක් දන්නවනේ හර සටහන. එන හර පැත්තක තව ගිණුමකට යනවා. අපි කියන වැටුප් කියන වැයලෙජරේ ඒ වැටුප් කියන ගිණුම හර කරනවා. නැත්නම් වැයලෙජරේ හර කරනවා. එතකොට අපිට තියෙන හර පැත්තට 10000යි මුදල් පොතේ බැර පැත්තට 10000යි. දැන් ගිණුම සමානයි. හැබැයි මේ පුජ්‍යලයට දැන් අපි ගෙවපු මුදල අපේ ඒ කියන පුජ්‍යලයා ඉන්නේ නෝපේ. ඒක ආපහු ඊගා මාසේ එයාගෙන් සල්ලි වලින් හරි මොනවා හරි ගෙන්න ගන්නවා. ගෙන්න ගත්තාම මුදල් පොත හර කරනවා. මුදල් පොත හර කරා වියදමක් නිසා ඒක ලැබීමක් නිසා මුදල් පොත හර කරා. හර කළා අන්න දැන් අපි අර වැටුප් ගිණුමට නෙමෙයි රජයේදී ගිණුම් ගත කරන්නේ අර අධිභාර කියලා ගිණුමක් අපේ ගිණුම් වල තියෙනවා. අධිභාර ගිණුම බැර කරනවා. මුදල් පොත හර කරා අධිභාර ගිණුම බැර කරා. කලින් කරේ කොහොමද? වැටුප් ගිණුම හර කරා මුදල් පොත බැර කරා. එතකොට ඔය සටහන අපි ගිණුම් විදිහට අපි යවන භාණ්ඩාගාරයට. ඒතර භාණ්ඩාගාරයේදී ඔක ගලපලා වැටුප් වලින් එහෙම අයින් කරලා හරි විදිහට සකස් කර ගන්නවා. හරි. එතකොට දැන් අපි කියන අධිභාර කියන්නේ ඒ විදිහට ගිණුම් තැබීමක් තියෙනවා. එතකොට අධිභාරයක් අය කර ගන්නකොට යම්කිසි වංචාවක් හොරකමක් ඒ වගේ නැත්නම් ගබඩා පාන්න නැතිවීමක් ඒ වගේ වෙලාවකදී මේ පුජ්‍යලයට ගෙවන වැටුපෙන් හෝ එහෙම නැත්නම් යාර දීමනාවකින් ඕනම මුදලකින් දැන් කොන්ත්‍රාත්තුවක් නම් ඒ කොන්ත්‍රාත්තු ඊගා මුදලෙන් අය කර ගැනීම තමයි වගකීම. හැබැයි සමහර ගෙවීම් තියෙනවා සමහර අධිභාර තියෙනවා දැන් උදාහරණයක් ගත්තොත් එයාට වැරදි ගණන් බැලීමක වැටුප් වීමක් වෙලා තියෙනවා. එතකොට මේක එකවර අය කරගන්න බැරි වෙන්න පුළුවන්.
සමහර කෙනෙක්ගේ වෙන්න පුළුවන් එයාගේ නෝපේ වුණත් එයාගේ වැටුපෙන් අය කර ගන්න ඇත්තේ නැහැ. වැටුපෙන් එච්චර ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවකදී මේ අධිභාරය වාරික කීපයකින් අය කර ගන්න කියලා නියමිත බලධරයට අවසර දෙන්න පුළුවන්. ඒක ඉල්ලීමක් කරනවා නම් අදාළ ඒ අධිභාරය පැනවිච්ච එක්කෙනාට එයාට කියන්න පුළුවන් මට මේ වගේ වැටුපෙන් මාස 12කින් අය කර ගන්න කියන එක. එහෙම නැත්නම් මාස 6කින් අය කර ගන්න කියලා කියන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේක අවුරුද්දකින් අය කර ගන්න. ඒතර මෙන්න මේ වගේ අවස්ථාවකදී අපි කියනවා නියමිත බලධාරීන් ඉන්නවා. ඕකට පුළුවන් අවසරය දෙන්න ඒ නිලධාරියාගේ වැටුපෙන් වාරික 12කින් අය කර ගන්න කියලා දෙපාර්තමේන්තු ප්‍රධානියට කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියන්න පුළුවන් දෙපාර්තමේන්තු ප්‍රධානියාට 12කට වැඩි යනවා නම් ඒ නිලධාරියාට වැඩ කරන ආයතනයේ සේවය කරන ඒ ආයතනයේ ඉන්න ප්‍රධානියා දෙපාර්තමේන්තු ප්‍රධානියට කියනම තරණයකට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගුරුවරයෙක් කෙනා ගුරුවරයා කියන මගෙන් මේ ලක්ෂ ගාණක් අය වෙන්න තියෙනවා මට මේක වාරික 24කින් අය කරගන්න කියලා. ඒතර 24කින් අය කරනවා නම් වාරික 12ක් තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට පුළුවන් වෙන්නේ. හැබැයි ඊට වැඩිය දැන් මේ අයිලා තියෙන 24ක්. දැන් එන කොහෙට යන්න ඕනේ? ප්‍රධාන ගණන් දීමේ නිලධාරිය. එහෙම නැත්නම් අපි කියන අමාත්‍යාංශ ලේකම්. අමාත්‍යාංශ ලේකම් ගාවට ගියාම යාට පුළුවන් වාරික 60කින් අය කරන්න කියලා නියෝගයක් දෙන්න පුළුවන්. ඒතර වාරික 60කට අවුරුදු 5කින් අය කරන්න. හැබැයි මේකට කොන්දේසි තියෙනවා. 60ක් සම්පූර්ණ මේ තියෙන්න ඕන ඉස්සරහට මාස 60ක් සේවය කිරීම කාලය තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාකට ඒ කොන්දේසි දාලා තමයි හොයලා බලලා තමයි කරන්නේ. නමුත් අපි මෙතනදී ගණන් බලන්නේ කතා කරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියට පුළුවන් වාරික 12කින් අය කරන්න කියන්නේ. ඊට වැඩි වෙන අවස්ථාවලදී අමාත්‍යාංශ ලේකම්ට පුළුවන් වාරික 60 දක්වා. 60කට වැඩි නම් මහා භාණ්ඩාගාරයට නැත්නම් භාණ්ඩාගාරයෙන් අනුමැතිය ගන්නවා. 60කට වැඩියට යනවා. එතකොට එහෙනම් අපි උතන අධිභාරයක් කියන එක පැහැදිලි කරලා තියෙනවා. අධිභාරයක් වාරික වශයෙන් අය කරගන්න ඵලයට ඉදිරිය හැකි නිලධාරීන් නම් කරලා තියෙනවා. ඒ වගේම අධිභාරයක් කියන්නේ එතකොට අපි කිව්වා යම් කිසි මුදලක් නිලධාරියෙක් හෝ කොන්ත්‍රාත්තුවෙන් අය කරගත යුතු නම් ඒ වහම අය කර ගැනීමට කටයුතු කළ යුතුයි කියන එක. ඒ වගේම මේක ලැබෙන ඕනම මුදලකින් ගෙවන්න තියෙන ඕනම මුදලකින් අය කරගන්න පුළුවන් ආයතනයේට. නමුත් මුදල් හොරකම් වංචාරම් ඇතුළත ගෙවා එකවරම අය කර ගැනීම ඕනේ. එහෙම නැති අවස්ථාවලදී වාරික වශයෙන් අය කරගන්න දෙපාර්තමේන්තු 12කුත් ප්‍රධාන ගණන් 60කුත් භාණ්ඩාගාරයට 60ට වැඩි නම් ගන්නත් පුළුවන් කියලා. ඒක මොහොත අධිභාරය කියන එක කෙටි සටහනක් විදියට තමයි එන්න දෙන්නේ. හරි. එහෙනම් අපි එකෙන් යනවා ඉස්සරහයකට. අපි ගා ප්‍රශ්නට. නේද මම කතා කරන ඒවා පැහැදිලි නැත්තම් කියන්න. මොකද මේ සමහර ඒවා ඔයගොල්ලන්ට මේ ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි මොකද අපි මොසුවදව කතා කරගෙන යන්න පුළුවන් මේක. අනේ දැන් කතා කරපු අධිභාරයක් කිව්වම කොට තේරෙනවා ඒක එච්චර ලොකුට කතා කරන්නේ නැත්නම් මේකයි. ඊට පස්සේ තියෙනවා රජයේ දෙපාර්තමේන්තු ABC වශයෙන් වර්ග වයන වන්නේ අපරයට බෑට කරලා ගහලා තියෙනවා. ඒක තේරෙන්නේ නැහැ වලට ඒ වුණාට අර බැලු බැලමට පේන්නේ වර්ග දෙපැත්ත අපර මාරු කරලා වර්ග කර ඇත. එසේ වර්ග කිරීමේ පදනම කුමක්ද? මොකක් කළද නැමිනේ වර්ග කියන එකට පස්සේ දාලා දිගට මේක තියෙන්නේ. හරිද? අපි දැන් රජයේ දෙපාර්තමේන්තු මේවත් ඔයගොල්ලෝ දැනගත යුතු ඒවා. සමහර රජයේ දෙපාර්තමේන්තු කිව්වහම ප්‍රි අධ්‍යාපන සෞඛ්‍ය ඊට පස්සේ අපි පළාත් සභාව ගැන කතා කරත් මධ්‍ය රජය ගැන කතා කරත් අපිට මේවා වැදගත් වෙනවා. මොකද දෙපාර්තමේන්තුවක් වහම ඔයගොල්ලෝ හිතන්නේ සියලුම දෙපාර්තමේන්තු එක ගණයට වැටෙනවා කියලා. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සමාජ සේවා, මෝටර් දෙපාර්තමේන්තුව වගේ දෙපාර්තමේන්තු ගණනාවක් තියෙනවා. ඉතින් මේ දෙපාර්තමේන්තු දැන් අපි කියන ඒවා භාණ්ඩාගාරයෙන් වර්ග කිරීමක් කරලා තියෙනවා. ඒ මොකටද? අග්‍රිම දීමේ කාර්ය සඳහා කියලා අපි කියන්නේ. අග්‍රිම දීමේ කාර්ය සඳහා කියලා අග්‍රිමයක් කියන්නේ මොකද්ද කියන එක ඔයගොල්ලෝ දන්නවා. මොකද්ද? ප්‍රතිපාදනයක් වෙන් වුණාම භාණ්ඩාගාරයෙන් ඒ ප්‍රතිපාදනයට දවස ගෙවීම කිරීමට ලබා දෙන මුදලට අපි කියනවා අග්‍රිමය කියලා. ඒක නිර්වචනයක් මම ඉස්සරහදී මේ අග්‍රිම කියන මාතෘකාවත් එක්කම දෙනවා. හරි ඒ හින්දා ගැටලුවක් නෑ. අග්‍රිම දීමේ කාර්ය සඳහා නැත්නම් මුදල් අග්‍රිම කියන තවත් වර්ගයක් මුදල් නැත්නම් කියන්නේ ඉම්ප්‍රෙස් කියලා මේ කාර්ය සඳහා රජයේ දෙපාර්තමේන්තු වර්ගීකරණයක් කරලා තියෙනවා. ඒකට අපි කියනවා ABC කියලා වර්ග කරලා තියෙනවා කියලා. ඒතර රජයේ තියෙනවා A ශ්‍රේණිය දෙපාර්තමේන්තු තියෙනවා, B ශ්‍රේණිය දෙපාර්තමේන්තු තියෙනවා, C ශ්‍රේණිය දෙපාර්තමේන්තු තියෙනවා. ඒතර අපිට එහෙනම් ඒවා බෝඩ් එකේ ගහලා නැහැ හැබැයි. ඔයකත් ලියවිල්ලකවත් ලෙටර් හෙඩ් එකවත් ගහලා නැහැ.
ඒක තියෙන්නේ කොහෙද? භාණ්ඩාගාරයේ තමයි ඒක වර්ග කරගෙන තියෙන්නේ ඒගොල්ලේ අභ්‍යන්තර කාර්යයක් සඳහා. නමුත් ඒ ශ්‍රේණී දෙපාර්තමේන්තුවක් වුණාම ඒ දෙපාර්තමේන්තුව දන්නෝ ඒක. දන්න නිසා ඒගොල්ලන්ට තියෙන යම් යම් වෙනස්කම් නැත්නම් ලක්ෂණ තියෙනවා. ඒ ශ්‍රේණියක දෙපාර්තමේන්තුවක ලක්ෂණ කියන එක අපිට ඒක පේන්නේ නැති වුණාට අභ්‍යන්තරයේ තියෙන කාර්යයන් වලින් හඳුනා ගන්න පුළුවන්. B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක ලක්ෂණ වෙනම තියෙනවා. ඒව නිසා B ශ්‍රේණිය කියලා අපි හඳුනා ගන්නවා. හැබැයි ඒක මහ ජනතාවටවත් ඇතුළේ වැඩ කරන අයටවත් ඒ කාටවත් අදාළ නැහැ. මොකද දෙපාර්තමේන්තුවේ කාර්යභාරයට හානියක් නැහැ ඒක. නමුත් මේ ගිණුම් ක්‍රියාවලියේදී නැත්නම් අග්‍රිම දීමේ ක්‍රියාවලියේදී භාණ්ඩාගාරයට ඒක වැදගත් වෙනවා. ඒ වගේම මුදල් සම්බන්ධ ගෙවින් කිරීම වලදී ඒක අපිට සාමාන්‍යයෙන් පෙනෙන ලක්ෂණයක් විදිහට තියෙනවා. ඉතින් අපිට කෙලින්ම බලපාන්නේ නැහැ කියලා කියන්න බෑ. ඒ ශ්‍රේණියක වැඩ කරන දෙපාර්තමේන්තුවක වැඩ කරන නිලධාරියෙකුයි B ශ්‍රේණියක හෝ C ශ්‍රේණියක වැඩ කරන නිලධාරියෙකුට තියෙන මූල්‍යමය බලතල වෙනස්. එතකොට ඒක නිසා තමයි අපි කියන්නේ රජයේ දෙපාර්තමේන්තු A B C කියලා වර්ග කරලා තියෙනවා. හැබැයි ඒක කිසිම වෙනත් පදනමක් නිසා නෙවෙයි ඒ දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව හෝ ඒ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හෝ එහෙම නැත්නම් ඒ දෙපාර්තමේන්තුවෙන් තියෙන මුදල් මත් ප්‍රමාණය නැත්නම් වෙන් කළ මුදල් ප්‍රමාණය මත නෙවෙයි මේ කියන ABC කියලා වර්ග කරලා තියෙන්නේ. එහෙනම් මොකක්ද එකම පදනම වර්ග කිරීමේ අග්‍රිම දීමේ කාර්ය සඳහා භාණ්ඩාගාරයේ විසින්ම තමයි මේක නම් කරලා තියෙන්නේ. මේක භාණ්ඩාගාරය ගැසට් කරනවා. මේක A ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් මේක B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් කියලා නම් කරනවා. මොකටද? අග්‍රිම දීමේ කාර්ය සඳහා භාණ්ඩාගාරයේ පහසුව සඳහා. හරි. එහෙනම් අපි මෙතන කියන වර්ගයේ පදනම තමයි සියලුම දෙපාර්තමේන්තු AB ඔව් කියන්න. අග්‍රිම දීම කියන්නේ මොකද්ද? මම එදා කිව්වා අග්‍රිම කියන එක දැන් ඉස්සෙල්ලා කියුණා. අග්‍රිම කියන්නේ ඔයගොල්ලෝ ඉම්ප්‍රෙස් කියන වචනේ අහලා තියෙනවා. ඉම්ප්‍රෙස් කියන එක. අග්‍රිම කියන්නේ දැන් අපි කිව්වා පාර්ලිමේන්තුවෙන් තමයි ප්‍රතිපාදන වෙන් කරලා දෙන්නේ. උදාහරණයක් ගත්තොත් අවුරුද්දටම අපිට අපේ දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවන්න මිලියන 10ක් ඕන. මිලියන 12ක් මිලියන 12ක් ඕන. ඒතර මේ මිලියන 12 අපි එක වර්ෂයක එකවරම ගෙන භාණ්ඩාගාරයෙන් අපේ ගිණුමට එවන්නේ නැහැ. එහෙනම් මොකද්ද කරන්නේ? ප්‍රතිපාදනයේ තියෙන අපිට මිලියන 12ක් අවුරුද්දටම පඩි ගෙවන්න. හැබැයි අපිට පඩි ගෙවන්න වෙන්නේ මාසෙන් මාසෙට තමයි මුදල්. ඒතර මේ මුදල් කියන්නේ මොකද්ද? ප්‍රතිපාදනයේ කිව්වේ දැන් අපි මාස 12ට තියෙන මිලියන 12. හැබැයි අපිට අපි හිතුවත් ජනවාරි මාසෙට පඩි ගෙවන්න අපිට කොච්චරද ඕනේ ඕකෙන්? මිලියනයයි. නේ? මිලියන 1යි. ඒ මිලියන 1 අපිට භාණ්ඩාගාරයෙන් දෙනවා ඇඩ්වාන්ස් එකක්. එහෙම නැත්නම් අත්තිකාරමක් වගේ දෙනවා. ඒකට අපි කියනවා අග්‍රිම. භාණ්ඩාගාරයේ තියෙන සල්ලි වලින් කෑෂ් වලින් දෙනවා මිලියනයක්. හැබැයි මිලියන 12ක් අපිට තියෙනවා අවුරුද්දටම. ඒකට මොකද්ද කියන්නේ? මිලියන 12ට කියන්නේ ප්‍රතිපාදනය අපිට මුළු අවුරුද්දට වෙන් කරපු එක පාර්ලිමේන්තුවේ. හැබැයි මේ මිලියන 12න් මුදලින් ගෙවන්න අපිට දෙන භාණ්ඩාගාරයෙන් දෙන මුදල මොකද්ද? අග්‍රිමය. ඒක දෙනවා රුපියල් වලින් දෙන මුදලට අපි කියනවා අග්‍රිමය. ඒ අග්‍රිමය කියලා කියන්නේ මොකද? ඒකට වියදමක් දරන්න ඉස්සෙල්ලා තමයි දැන් භාණ්ඩාගාරයෙන් දුන්නේ වැටුප් ගෙවන්න කියලා. හැබැයි අපි වැටුප් ගෙවන්නේ 25ට වැටුප් ගෙවලා පේ ෂීට් එක අසම් කරලා ඊගාව මාසේ පළවෙනිදාට පෙර පළවෙනිදාට යවනවා අපි කිනුම් සාරාංශයක් මෙන්න මෙච්චර වියදමක් දරුවේ කියලා අර වැටුප් වලට මුදල් පොත බැර කරා වැටුප් ගිණුම හර කරා ඒක යවුවා භාණ්ඩාගාරයට. ඒතකොට එහෙ සටහන් කරාම ඒක අර අපිට දීපු මුදල වියදමක් වශයෙන් පෙන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් ඔයා වැඩට එනකොට හරි එහෙම නැත්නම් ඔයා මහත්තයාට උදේ හරි අද දෙනවා රුපියල් 500ක් දෙනවා මහත්තයාට උදේට කෑම එකක් කන්න බස් එකට යන්න මොනවා හරි වියදමකට. මේක දුන්නේ මොකද්ද? අන්න අග්‍රිමයක්. ඔයා දුන්නා උදේට ඉම්ප්‍රෙස්ට් එකක්. අග්‍රිමයක් දුන්නා උදේ රුපියල් 500ක්. අවසට අහනවා කො 500ක් දුන්න මොනවද වියදම් කරේ? එයා කියනවා මං කෑම එකක් කෑවුවා 400යි බස් එකේ ගියා 100යි. ඒතර 500 දැන් වියදමක් වශයෙන් එයා පෙන්නවා. එතකොට ඒක ගෙනුම් ගත කළ තුමා එදා දවසේ මහත්තයා රුපියල් 500යි. හැබැයි උදේ ගෙනුම් ගත කරාට මොකද කරේ ඒක? ඒක ඉම්ප්‍රෙස්ට් එකක් විදියට. නැත්නම් අග්‍රිමයක් විදියට තමයි එයාට ඇඩ්වාන්ස් එකක් විදියට තමයි උදේ දුන්නේ. අවස වෙනකොට එයා ගාව රුපියල් 500ක් නැහැ. එයා වියදමක් විතරක් ගෙනලා පෙන්නවා. එතකොට දැන් ඔයා ගෙනුම් ගත කරේ කොහොමද? උදේ කරපු එක නෙවෙයි අවස කරේ. උදේ කරේ. අවට එයා ගෙනලා දුන්නා 500 මාපහු මං ගියෙත් නැහැ වැඩට කෑවෙත් නැහැ කියලා. එතකොට ඉම්ප්‍රෙස්ට් එක එච්චර පිය වුණා වියදමකුත් නැහැ. හරි එතකොට ගිණුම් අග්‍රිමේ පිය වුණා. ඉම්ප්‍රෙස්ට් එක පිය වුණා. අග්‍රිමයක් කියලා කියන්නේ නේද? කලින් දුන්නා ඒක ඊට පස්සේ ආපහු අපිට ඒක වියදමක් විදියට
ගිණුම් වලට ඇතුළත් කරා. ඒතකොට අපිට පේනවා ඇති ප්‍රතිපාදනයයි අග්‍රිමයයි කියන්නේ දෙකක්. ප්‍රතිපාදනය දෙන්නේ වර්ෂයට පාර්ලිමේන්තුවෙන් වයින් කළ දෙන්නේ. හැබැයි අග්‍රිමය කියන්නේ ඒ මාසයේ වියදම් දැරීමට ඔය නිශ්චිත කාලය තුළ වියදම් දැරීමට භාණ්ඩාගාරයෙන් දෙන මුදල. එන්නේ කාර්යයට තමයි මේ අපි දෙන්නේ මේ ABC කියලා දෙපාර්තමේන්තු වර්ග කරලා. හරි එහෙම කරලා තියෙන්නේ මොකද? එසේ කර තිබෙන රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක ස්ථාව හෝ දෙපාර්තමේන්තු වගකීම් සීමා කිරීමට හෝ නොවන අතර හුදෙක්ම අග්‍රිම දීමේ කාර්ය සඳහා පමණි. දෙපාර්තමේන්තුවෙන් ආදායම් ප්‍රමාණය, වියදම් කරන මුදල් ප්‍රමාණය, මූල්‍ය වගකීම් භාර දෙපාර්තමේන්තු නිදාන සංඛ්‍යාව, දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, දෙපාර්තමේන්තු පුල් බව ආදී කරුසල්ට ගෙන මෙම වර්ගීම කරනු ලැබේ. කියන්නේ සමහර වෙලාවට එහෙමත් කරනවා. නමුත් අර මූලික කාර්ය තමයි අග්‍රිම දීම කියන කාරණේ. ලොකු විශාල දෙපාර්තමේන්තු වලට අපි කියනවා ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තු කියලා. ඒක නම් වලින් පේනවා. ඒක පේනකොට පේනවා. ඒතකොට ඒකේ මුදල් වියදම් කරන ගොඩක් වියදම් තේනවා. ලොකු ඉහළ නිලධාරීන් ඉන්නවා රෑන්ක් වෙච්ච. ඊට පස්සේ ඒකේ වගකීම දීපු යාත්‍රෝ හෝ විශාල පරතරයක පැතිරලා තියෙනවා. ඒ වගේමට අපි කියන ඒතකොට ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුවක්. හැබැයි මුල්‍ය වගකීම පැවරලා තියෙන අර විදියට. ඒතර මෙන්න මේකෙන් තමයි අපි දැනගත්තේ ඒතර අපෙන් අහන ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුවක ලක්ෂණ මොනවද කියලා. දැන් ගොඩාක් ලක්ෂණ තියෙනවා. අපි එයින් අපිට අවශ්‍ය ලක්ෂණ 10 15ක් තියෙනවා. අපි එකක් දෙයක් තමයි මේ කියන්නේ. ඒතර ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් කිව්වහම දැන් ඔයගොල්ලෝ දැකලා ඇති දාලා තියෙන මම දැක්ක අපේ රියදුරු පාසලත් ඒ ශ්‍රේණියේ රියදුරු පාසලක් කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ මොන හරි වරප්‍රසාද දීලා ඇති. ඒ වගේම ඒ ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වහම අපිට ඒ දෙපාර්තමේන්තුවට පුළුල් එහෙම නැත්නම් ඉහළ පළවෙනි පන්තියේ දෙපාර්තමේන්තුවක් කියන එක තමයි කියන්නේ. එතකොට ඒ දෙපාර්තමේන්තුව හඳුනාගන්නේ කොහොමද? ඒකේ තියෙන ලක්ෂණ වලින්. ඒ ශ්‍රේණිය කියලා කියන්නේ ලක්ෂණ වලින්. එහෙම නැත්නම් අපිට බෝඩ් වලවත් කොහොමද ගහලා නැහැ ඒ ශ්‍රේණිය කියලා. අපි නැත්නම් ගහන්න බෑ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒ ශ්‍රේණිය දෙපාර්තමේන්තුව කියලා එහෙම ගහන්නේ නැහැ. අපි ඒක පේන්නේ කොහොමද? ඒ දෙපාර්තමේන්තුව වැඩ කරනකොට පේන මෙම දෙපාර්තමේන්තුව අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් අඛණ්ඩව ලබා දෙනවා. ඒ කියන්නේ මේ දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල ඉල්ලුව දැන් අපි කියන අවුරුද්දකට වෙන් කරනවා කියලා පඩි ගෙවන්න මිලියන 12. එයාගේ ඒතර පඩි නැතුව අපි ඒක වෙනත් මොනවා හරි වේදමක් දරන්න අතිකාලෙකම අතිකාලෙට මිලියන 5ක් වෙන් කරයි කියලා. ඒ මිලියන 5ම ජනවාරි මාසේ ඉල්ලුවොත් ඒක ලබා දෙනවා. ඒක අහන්නේ නැහැ ඔයගොල්ලෝ කොයි මාසෙටද වියදම් කරන්නේ. ඒ කියන්නේ ඉල්ලන්නේ නැහැ. නමුත් එහෙම ඕන වෙලාවක මුදල් ඉල්ලුවොත් භාණ්ඩාගාරය අඛණ්ඩවම ලබා දෙනවා. මුදල් ලබා දෙනවා. ඒකට කියනවා මේ ශ්‍රේණි දෙපාර්තමේන්තු ලක්ෂයක් වෙන පළවෙනි ලක්ෂණය මොකද්ද? දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුදල් අඛණ්ඩව ලබා දෙනවා. එතකොට හැබැයි අපි දැන් B ශ්‍රේණියත් එක්ක දැන් ගොඩක් කරලා මේක සංසන්දනය කරනකොට ABC කියලා කිව්වහම ඒක සංසන්දනය කරන B ශ්‍රේණියත් එක්ක. ඒතර B ශ්‍රේණි දෙපාර්තමේන්තුවකට එහෙම නිශ්චිතවම මුදලක් දුන්නාම ඒක අහනවා මොනවටද වියදම් කරේ කියලා. හැබැයි A ශ්‍රේණි දෙපාර්තමේන්තුවට අග්‍රිම දුන්නාම අහන්නේ නැහැ මොනවටද වියදම් කරේ කියලා. ඒතර දෙවෙනි කාරණේ තමයි මේ ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් අපිට හඳුනා ගන්න පුළුවන් අවශ්‍ය මුදල් ඉල්ලුම් කිරීමේදී සහතික කළ ගෙවීම් වවුචර් ඉදිරිපත් කිරීම අවශ්‍ය නැහැ. දැන් B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් වුණා නම් ඒගොල්ලෝ කලින් මාසේ දුන්න රුපියල් ලක්ෂ 10ක් දුන්නා නම් ඒ ලක්ෂ 10 වියදම් කරේ කොහොමද කියලා මුදල් පොතේ තියෙන උද්ෘතයක්. එහෙම නැත්නම් ඒක වියදම් කරේ මෙන්න අතිකාලයට මෙච්චරයි, ගම වියදම් මෙච්චරයි, අරවා මේවා කියලා විස්තරයක් එක්ක දෙන්න ඕන භාණ්ඩාගාරයට. ඒක දුන්නට පස්සේ තමයි ඉතුරු සල්ලි දෙන්නේ. ඒ කියන්නේ ඒ ඉතුරු ඉල්ලන ටික දෙන්නේ. ඒකට ඒක යන්නේ අර පිලෙන් බිල පියවන වගේ එකක් තමයි එතන වෙන්නේ B ශ්‍රේණි දෙපාර්තමේන්තුව. හැබැයි A ශ්‍රේණි දෙපාර්තමේන්තුවක එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඉල්ලුම් සාරාංශයක් කියන එකක් ගෙවන නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සල්ලි ඉල්ලන නිකන් අග්‍රිම ඉල්ලීමක්යි කරන්නේ. තුන්වෙනි කාරණය තමයි මේ ශ්‍රේණි දෙපාර්තමේන්තුවක ලක්ෂණ විදියට කෙලින්ම ලැබෙන ආදායම් අග්‍රිමේ කොටසක් ලෙස සැලකනු ලැබේ. එබැවින් එම දෙපාර්තමේන්තු ඉල්ලුම් කරන ලබන සහ එම දෙපාර්තමේන්තුවෙන් ලබන මුදල් ප්‍රමාණය වෙනස් වේ. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් ඔන්න උදාහරණයක් ගත්තොත් අපි වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියමු දවම. එතකොට ඒගොල්ලන්ට ඉල්ලන වාරි මාර්ග නඩත්තු කටයුතු සඳහා භාණ්ඩාගාරේ රුපියල් ලක්ෂ 10ක්. අපි ලක්ෂ 10 දෙනවා. හැබැයි ඒගොල්ලොත් ඔය යන්ත්‍ර හයරකට දීලා හෝ වෙනත් මොනවා හරි කළා ආදායම් වශයෙන් ලබන තව ලක්ෂ 5ක්. එතකොට ඒ පහ හරිනම් එවන්න ඕනේ ඒව රජයේ ආදායමක් විදිහට එවන්න ඕන ගිණුම් වලින් ප්‍රේෂණය කරනවා. එහෙම නැත්නම් ගිණුම් වලින් එවනවා. හැබැයි මේකදී ඒගොල්ලන්ට කරන්න පුළුවන් පොත් සටහන් වලින් ආදායමක් විදිහට ඒ ලක්ෂ 5 අරගෙන
ඒ මුදල් පොතේ තියාගෙන වියදම් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔන්න උදාහරණයක් මම එකටත් කියන්නම්. ඕගොල්ලෝගේ මහත්ය හරි කවුරු හරි ගමනක් යනකොට ඉල්ලන රුපියල් 500ක් දෙනවා. හැබැයි එයාට තව යාළුවෙකින් හරි කාගෙන් හරි එන්න තීච්ච මුදලක් මගදී හම්බ වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් තව මුදලක් කාගේ ආදායමක් වලින් ලැබෙන එකක් තියෙනවා. එතකොට ඔයා කියන 500ක් දෙන්නේ නැහැ. ඔයාට 250යි දෙන්නේ. මෙන්න ඉතුරු 250 අහවලාගෙන් එන්න තියෙන මුදලෙන් ඔයා ඉල්ල ගන්න. එතකොට එයාට අතේ තියෙන කොච්චරද 250යි දුන්නේ. අරයාගෙන් ලැබෙන එකත් එක්ක 500යි. එතකොට මේ 500 එයා වියදම් කරනවා. හැබැයි ඒ 250යි අග්‍රිම අනිත් 250 අපිට ලැබිච්ච ආදායමක්. ඒ ආදායමත් එයා වියදම් කරනවා. හැබැයි ආදායම ලැබීමක් විදිහට අපි ගන්න මුදල් පොතට වියදමත් මුදල් පොතට වියදමක් විදිහට ඒ වැයිසීස් වලින් දරනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? කෙලින්ම ලැබෙන ආදායමත් අර තමන්ගේ වියදම එහෙම නැත්නම් ඒ දෙපාර්තමේන්තුවේ වියදමක් විදිහට සලකන්න පුළුවන් කියන එක. දැන් එහෙම B ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වුණා නම් 500ක් වියදමට දුන්නා ඒ 250 ආපහු ගෙනහල්ලා සල්ලි වලින්ම දෙන්නවා. එතකොට එහෙමනම් B ශ්‍රේණි දෙපාර්තමේන්තුවකට ලැබෙන ආදායම කෙලින්ම භාණ්ඩාගාරයට පේෂණය කරන්න ඕන මුදල් වශයෙන් භාණ්ඩාගාරයෙන් ලැබෙන මුදලෙන් තමයි වියදම් දරනවා. ඒ මුදල හොමාරු කරන්න බෑ වෙනත් වියදමකට B ශ්‍රේණි දෙපාර්තමේන්තුව. A ශ්‍රේණි දෙපාර්තමේන්තුවකට ඒක පුළුවන්. يعني කෙලින්ම ලැබෙන ආදායම අග්‍රිමේ කොටසක් ලෙස සලකනු ලැබේ කියන එක තමයි අපේ ප්‍රශ්නට උත්තරය. හරි. ලක්ෂණ. ඊගා ලක්ෂණ තමයි මේ මුදල් ප්‍රමාණය එම දෙපාර්තමේන්තු වල බැංකු ගිණුම් වලට ගෙවනු ලැබේ. ඒ කියන්නේ භාණ්ඩාගාරයෙන් එවන මුදල් ඍජුවම ඒගොල්ලෝ බැංකු ගිණුම් වල තමයි දාන්නේ. අර චෙක් වලින් ලියලා ඒ දෙපාර්තමේන්තුවේ ගිණුමට එහෙම නැත්නම් එවන්නේ චෙක් වලින් එවන්නේ. එහෙනම් එවන්නේ ගිණුමට භාණ්ඩාගාරයෙන් බැංකුව හරහා ට්‍රාන්ස්ෆර් කිරීමක් කරනවා. ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුව. B ශ්‍රේණි දෙපාර්තමේන්තුව වලට දෙන්නේ ඒගොල්ලෝ ගෙනහලා දෙන අර උඩ තියෙන සහතිකය. එහෙම නැත්නම් කලින් මාසෙ වියදම් කරපු සහතිකය අහලා දුන්නාම ඊගාට චෙක් එකකින් දුන්නාම ඒ චෙක් එක තමයි ඒගොල්ලෝ ගිහලා දා ගන්න ඕනේ තමන්ගේ ගිණුමට. ඊගාව එක තමයි කලින් කාලයට නියම කරන ලද අග්‍රිමට අමතරව තිබෙන මුදල් ප්‍රමාණයෙන් භාණ්ඩාගාරයට ලැබිය යුතුයි. දැන් මේ ශ්‍රේණි දෙපාර්තමේන්තු වල සල්ලි ඉතුරු වෙලා තියෙනවා නම් ඒවා අග්‍රිම අවශ්‍ය නැත්නම් ආපහු භාණ්ඩාගාරයට යවන්න පුළුවන්. හැබැයි B ශ්‍රේණි දෙපාර්තමේන්තුව වෘත්තක් වශයෙන්ම ඒවා ආදායම යවන්න ඕනේ. තවත් මේකේ තව ඒවා කීපයක් තියෙනවා මේ අපේ එකේ තියෙනවා. ඒ ශ්‍රේණියෙන් තව ලක්ෂණයක් තමයි එතකොට ඔයගොල්ලෝ ලියාගත්තක් කමන්නේ ඔය තියෙන තැනකින් මේකේ යටින් ඔය ටියුට් එක අතේ තියෙනවා නම් ඒතර ගිණුම් සාරාංශයක් ඉදිරිපත් කරන්න ඕනේ. භාණ්ඩා ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තු ලක්ෂණ තමයි මාසයේ අවසානයේ ගිණුම් සාරාංශයක් ඉදිරිපත් කළ යුතුයි. තවට තියෙන තව කාරණයක් තමයි සාරාංශයක් ඉදිරිපත් කරන්න ඕනේ මාස අවසානයේ. ඒ වගේම අපතැම්පතු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමින් ලබාගත යුතුයි. ඒ කියන්නේ ටෙන්ඩර් අප ඒව ගන්නවා නම් අපතැම්පතු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමින් ලබාගත හැකිය. අපතැම්පතු දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමින් ලබාගත හැකිය. පැහැදිලි නෑ සර්. කොයි එකද පැහැදිලි නැත්තේ? අවසානයේ මම කියපු එකද? ඔව්. අපතැම්පතු ඒ කියන්නේ දෙපාර්තමේන්තුවේදී මොන හරි අප ගන්නවා නම් අපයක් කියන්නේ අපි හිතමු එයාගෙන් මුදල් සම්බන්ධ කටයුතු වලින් අප ගන්නවා. ඊට පස්සේ ටෙන්ඩර් අප ගන්නවා. වගේ ඒවා ගන්නකොට අපතැම්පතු ලබා ගැනීමේදී දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමින් ඒවා ලබාගත හැකිය. සමහර ඒවා කියන ඒවා ඉතින් අහුන් නැතත් දැන් ඔය නෝට් එකේ තියෙන නිසා එච්චර ලොකු ගැටලුවක් නැහැ. හරි එතකොට ওই ටික ඇති අපිට. මොකද ඒක ඊට වැඩි කියන්නේ කිව්වොත් ඔකට වැඩකුත් නැහැ. ඔය කියන කරුණු පහක් හයක් තුනම ඇති. කරුණු 10ක් විතර තියෙනවා. ඒක එච්චරම ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඔය හින්දා මතක තියාගත්තාම ප්‍රමාණවත්. හරි. ඊගාව අපේ ප්‍රශ්නයක් තියෙන තව එකක් යකින් තියෙනවා. ඒකත් ඒකෙම එකක් තමයි
දැන් එතකොට B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් ගැන අපිට අවබෝධ කරගන්න ඕන නම් A ශ්‍රේණි දෙපාර්තමේන්තුවේ කරුණු ටික අපි දන්නවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි B ශ්‍රේණිය වෙන්නේ. ඒක නිසා එච්චර කලබල වෙන්න ඕනේ නැහැ. අපි B ශ්‍රේණිය ඇහුවොත් A ශ්‍රේණිය අපි දන්නවා නම් ඒකට ප්‍රතිවිරුද්ධ උත්තරයක් ලිව්වා නම් හරි. එකක් ඒ කියන්නේ දැන් අර A ශ්‍රේණි දෙපාර්තමේන්තුවේ තියෙන ලක්ෂණම අනිත් පැත්තට ලිව්වා නම් හරි B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක ලක්ෂණ කියලා ඇහුවාම එකක් තමයි මෙම දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කිරීම පියවීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් එක් දෙපාර්තමේන්තුවෙන් බැංකුවෙන් කෙලින්ම ගෙවුම් ලැබේ. ඒ කියන්නේ මුල් අවස්ථාවේදී අපි ලක්ෂ 10ක් ලබා දෙනවා ඒ B ශ්‍රේණි දෙපාර්තමේන්තුවට ඒගොල්ලෝ කටයුතු කරන්න. හැබැයි දෙවෙනි මාසයේ ඉඳලා සල්ලි ඉල්ලුවාට කෙලින්ම දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සෑම මාසයක් අවශ්‍ය සෑම මාසකට වරක් හෝ අවශ්‍ය නම් ඊට පෙර එම දෙපාර්තමේන්තු වවුචර් උපලේඛනයක් භාණ්ඩාගාරයේ ගෙනුම් හගේ මතක වෙත ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඊට පස්සේ සල්ලි ගන්නවා නම් මොකද කරන්න ඕනේ? ගෙනුම් හගේ අධ්‍යක්ෂ ජෙනරාල් භාණ්ඩාගාරයේ ඉදිරිපත් කරන්න ඕනේ ගෙනුම් සම්බන්ධ ලේඛනයක්. ඒ කියන්නේ කලින් මාසේ දරපු වියදම කොච්චරද? ඒ කියන්නේ මුලින්ම සල්ලි දුන්න ප්‍රමාණයක් ලක්ෂ 10ක් කියමු. 10න් ලක්ෂ 9ක් වියදම් කරා. ඒ ලක්ෂ 9ට අදාළ වවුචර් ටික ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ඉදිරිපත් කරාම ලක්ෂ 9 දෙනවා. ඒතකොට දැන් ආයෙත් යාගාව තියෙන ගිණුමේ ලක්ෂ 10ක්. අන්න ඒ වගේ. හැබැයි ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තුවට එහෙම කරන්න අවශ්‍ය නැන්නේ. නෑ. ඒගොල්ලෝ ගිණුම් සාරාංශයක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. ඊගාකට මෙම දෙපාර්තමේන්තු එකතු කරන මුදල් ප්‍රේෂණය කරන්න ඕන. හරි. ඒ කියන්නේ ඒගොල්ලෝ ප්‍රේෂණය කරනවා කියන්නේ භාණ්ඩාගාරයට යවන්න ඕන එකතු කරන මුදල් අර දෙපාර්තමේන්තුවම ඒ ශ්‍රේණි දෙපාර්තමේන්තු වගේ Tamanට අතේ තියාගෙන වියදම් කරන්න බෑ. ඊගාට මෙම දෙපාර්තමේන්තුව විසින් සහතික කරන වවුචර් වලට දෙපාර්තමේන්තුව විසින්ම ගෙවිය යුතුයි. ඒ කියන්නේ සහතික කරන වවුචර් කියන්නේ ඒ දෙපාර්තමේන්තුවට වවුචර් සහතික කරලා ඒගොල්ලන්ටම ගෙවන්න පුළුවන්. ඒක ආදේශ වෙනවා C ශ්‍රේණි දෙපාර්තමේන්තුවකට එහෙම ගෙවන්න බෑ. C ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් වවුචර් සහතික කරාම ඒක ගෙවිය යුත්තේ භාණ්ඩාගාරයෙන් තමයි. ඒක අපිට එච්චර හිතන්න එපා. අපිට මේ වාක්‍ය විතරක් දැනුවත් වුණාම ඇති. වවුචරයක් සහතික කරනවා කියන්නේ අර කනකාධිකාරී විසින් ගෙවීමට සහතික කරනකොට ඒකට වවුචරය සහතික කරලා දෙපාර්තමේන්තුව විසින්ම ඒක ගෙවන්නත් පුළුවන් කියන එක කියන්නේ. ඒතර මේට අමතරව අර කෙටිවිච්ච විරුද්ධ පදේ තමයි මේකට එන්නේ. හරි. එහෙනම් ABC දෙපාර්තමේන්තු වර්ග කරලා තියෙන්නේ අග්‍රිම තීමේ කාර්ය සඳහා. නමුත් ඒවයි ලක්ෂණ වලින් තමයි අපිට මේක පේන්නේ. A ශ්‍රේණි දෙපාර්තමේන්තුව ලක්ෂණ 4ක් 5ක් තියෙනවා. B ශ්‍රේණි දෙපාර්තමේන්තුව ඒකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ තමයි තියෙන්නේ. ඒකයි තියෙන්නේ. මම සමහර ප්‍රශ්න තියෙනවා මම අර ඔයගොල්ලෝගේ දැනුමට කතා කරනවා ඒවා අර ඊට එහාට ගියාම තේරෙන්නේ නැtei කියලා හිතනවා නම් මම ඒක කතා කරන්නේ නැහැ. ඒක එතනින් මගේ ඇරියයි කියලා ගැටලුවකුත් නැහැ. හරිද? ඒ නිසා මේක අවබෝධ කරගන්න පුළුවන් යට අවබෝධ කරගත්තට කමන්නේ. මෙන්න මෙහෙම අපේ තියෙන මුදල් රෙගුලාසිය යන මෙහෙම වැඩකුත් තියෙනවා කියන එක. ABC කියලා දෙපාර්තමේන්තු ප්‍රමාණයක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සභාවේ තියෙන වැඩි හරියක් දෙපාර්තමේන්තු A ශ්‍රේණි දෙපාර්තමේන්තු. කලාතුරකින් තමයි B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් තියෙන්නේ. C ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් කියන්නේ ඒ වෙන මේ තියෙන සංඛ්‍යා මුදල් රෙගුලාසිය වල තියෙන ඒවා මෙම දෙපාර්තමේන්තු වල රුපියල් 100ට වැඩි කෙවීම කරනු ලබන්නේ භාණ්ඩාගාරය විසින් විශේෂ තත්ත්වයන් නැති 100 සීමාව භාණ්ඩාගාරයෙන් වෙනස් කරනු ලැබේ. ඒ කියන්නේ දැන් රුපියල් 100ට වැඩි ගෙවීම ශ්‍රේණි දෙපාර්තමේන්තුවක දැන් ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් කියන්නේ නැත්නම් පොඩි අර දැන් උදාහරණයක් ගත්තොත් අපේ ප්‍රධාන ලේකම් කාර්යාලය තියෙන තව දෙපාර්තමේන්තු උදාහරණයක් ගන්න අයවැය වෙන්න පුළුවන්. ඒ වගේ පොඩි දෙපාර්තමේන්තු තියෙනවා. ඒ වෙයිදී එතකොට ඒවල දෙපාර්තමේන්තු වශයෙන් නම් කරලා තිබුණා වුණාට මූල්‍ය වියදමක් දරන්න බෑ. ඒගොල්ලෝ පෙටි කැෂ් එකක් තියාගෙන රුපියල් 100ක වියදමක් විතරක් දරනවා. ඊට වැඩි වියදම් දරන ඒවා වියදම ඒගොල්ලෝ වවුචරයක් නම් වවුචරේ සාතික කරලා යවනවා. ඒ ප්‍රධාන ලේකම් කාර්යාලය දින කනකාධිකාරී වෙත එතනින් තමයි ගෙවින් කරන්නේ. භාණ්ඩාගාරයෙන් තමයි ගෙවින් කරන්නේ. ඒ වගේ දෙපාර්තමේන්තු හැබැයි නමින් තියෙන දෙපාර්තමේන්තුව කියලා හැබැයි මූල්‍ය බලතලයක් නැහැ. ඒතර ඒවයි ලක්ෂණය තමයි රුපියල් 100කට වැඩි ගෙවීමක් ආවොත් ඒවා යවන්න ඕනේ. දැන් නම් මේ සීමා වැඩි කරලා ඇති ඔය 100 මොකද වස්තු උනට උදාහරණයක් ගත්තොත් 100ට වැඩි ඒවා එහෙම කියන්නේ. මෙව දෙපාර්තමේන්තු සහතික කළ ගෙවීම වචන නියමිත ගෙවීම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. එපම කාර්ය මණ්ඩල ගෙවුම් ලැබේ. ඒ කියන්නේ 100ට වැඩි ඒවා සහතික කරලා යදා ප්‍රදානියා යවන භාණ්ඩාගාරයට. ඊගාවට එකතු කරන මුදල් භාණ්ඩාගාර ප්‍රේෂණය කරන්න ඕනේ. ඒගොල්ලෝ මොනවා හරි එකතු කරනවා නම් ඒ දෙපාර්තමේන්තුවට මුදල් භාණ්ඩාගාරයට යවනවා. ඊගාට සුළු මුදල් අග්‍රිමය අලුත් කිරීම මාසයකට වරක් හෝ අවශ්‍ය නම් ඊට කලින් නියමිත කෙනෙක් ගෙවීම කරන්න. මේගොල්ලෝ එතකොට මේ දෙපාර්තමේන්තුවේ මුදල් කටයුතු මෙහෙවන්නේ සුළු මුදලකින්. සුළු මුදල් අග්‍රිමයක් අරගෙන ඒක අපි ඉස්සරහට කතා කරන සුළු මුදල් අග්‍රිමය කියන එක සුළු මුදල් අග්‍රිමයක් අරගෙන තමයි මේ දෙපාර්තමේන්තුවේ
මුදල් ගනුදෙනු කරන්නේ. ඒ රුපියල් 100ට අඩු ගනුදෙනු. ඊට වැඩි ඒවා වියදම සාතික කළා අදාළ නියමිත කාර්යාලයට යවනවා ගෙවින් කරන්නේ. ඒතර අපි දැන් මේ කතා කරා ABC කියන දෙපාර්තමේන්තු තුනක් ගැන. ඒවා එතකොට අපිට පේන්නේ කොහොමද මේ දෙපාර්තමේන්තු ABC කියලා ඒවැය තියෙන ලක්ෂණ වලින්. මේ ලක්ෂණ අපි A ශ්‍රේණිය කියලා ගත්තාම මේකේ ලක්ෂණ වලට ප්‍රතිවිරුද්ධ ඒවා තමයි B ශ්‍රේණිය C ශ්‍රේණිය තියෙන්නේ. ඒ නිසා අපිට මේවැයේදී සමහරට A ශ්‍රේණියේ දෙපාර්තමේන්තු ලක්ෂණ කියලා කරුණු පහක් ලියන්න කියලා එන්න පුළුවන්. ඒක එතකොට ඒ කරුණු පහ ලිව්වා. එතකොට B ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් සහ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් පැහැදිලි කරන්න කියලා කිව්වොත් අපි කියන්නේ අග්‍රිම දීමේ කාර්ය සඳහා ABC වශයෙන් නම් කරලා තියෙනවා. A ශ්‍රේණි දෙපාර්තමේන්තුවක් මේ විදිහේ ලක්ෂණ තියෙනවා. B ශ්‍රේණි දෙපාර්තමේන්තුවක ඊට ප්‍රතිවිරුද්ධ මේ ලක්ෂණ තියෙනවා. ඒ නිසා ඒවා සංසන්දනය කරලා අපි පොඩි කතාවක් තියෙනවා. ඒක තමයි වැදගත් වෙන දැනුම. එතන ඔකේ තියෙන ඒවා කටපාඩම් කරනට වැඩිය මම ඒකේ දැනුමෙන් ඒ උත්තරේ ගලප ගන්න. හරි මේ සම්බන්ධයෙන් දැන් අපි කතා කරපු කොටස් සම්බන්ධයෙන් මොන හරි යම්කිසි පැහැදිලි කර ගැනීමක් තියෙනවා නම් විනාඩි දෙක තුනකින් කතා කරන්න මෙතන chat එක box එකේ දාලා තියෙනවා. මුල් වාක්‍ය ගැලපෙන්නේ ආයෙ කියන්නකො. ඒකේ මොකක්ද දන්නේ මේ තක්ෂිලාදි සිල්වා අහලා තියෙන්නේ එයා අහලා තියෙන තක්ෂිලාදි සිල්වා මුල් වාක්‍ය ගැලපෙන්නේ මුල් වාක්‍ය ගැලපෙන්නේ ආයෙ කියන්න. ඒ කොයි එකටද දන්නේ මට ඒක ආපු වෙලාව එක බැලුවාම මේ පැහැදිලි තක්ෂිලාට මේ පොඩ්ඩක් කියන්න පුළුවන් නම් මොකද්ද ඒකේ බලාපොරොත්තු වෙන්නේ කියලා. තක්ෂිලා ඉන්නවද? හරි එහෙනම් අපි ගාව වාක්‍යයට මේකට යමු බලලා. අපිට මේ හානි පාඩු සම්බන්ධයෙන් මේ කියන මුදල් රෙගුලාසි ටික ඉතාම වැදගත් ටිකක්. ඒ කියන්නේ හානි පාඩු කියන එක ඒක අනිවාර්යෙන් අපිට ප්‍රශ්න වලට කොහෙන් හරි ප්‍රශ්නයක් එන එකක්. ඒක නිසා ඒක මම දැන් අද පටන් ගන්න යන්නේ නැහැ. මොකද ඒක අපිට ඉස්සරහදී කතා කරන්න තියෙන වැදගත්ම මාතෘකාවක්. ඒ නිසා මම ඒකේ නැතුව මෙතන තියෙන කෙටි වාක්‍ය කරුණු ටිකක් අපි කතා කරමු. මොකද මේකේ සමහරලාට මේ ලින්ක් එක පැය දෙකක් නිසා ඊට එහාට අපිට යන්න බැරි වෙයි. එහෙනම් අපි මෙන්න මේක විතරක් කතා කරමු. අනියම් හා ආදේශ සේවා බඳවා ගැනීම සම්බන්ධයෙන් පවත්නා විධිවිධාන කවරේද? ඒ කියන්නේ දැන් අපේ රජයේ මුදල් රෙගුලාසි වල කියනවා අනියම් හා ආදේශකයන් බඳවා ගන්නේ කොහොමද කියන එක ගැන. ඒක ආයත සංග්‍රහයේ තියෙනවා. මුදල් රෙගුලාසි වල තියෙනවා. ඒතර ආයත සංග්‍රහයේ තියෙන්නේ ඒ බඳවා ගැනීම සම්බන්ධ යම් පරිපාලන කටයුතු මුදල් සම්බන්ධයෙන් මේකේ තියෙනවා. එතකොට අනියම් හා ආදේශකයන් බඳවා ගන්න ඕන අනියම් හා ආදේශක සේවකයන් බඳවා ගැනීම හදිසි සහ අත්‍යවශ්‍ය වැඩ සඳහා දෛනික වැටුප් ගෙවන අනියම් කම්කරුවන් යොදා ගැනීමටද සනීප ආරක්ෂක කම්කරුවන් මුරකරුවන් වැනි සුළු සේවා ශ්‍රේණි වලට අනුමත සේවක සංඛ්‍යාව තනතුරු සඳහා තනතුරු දරන්නා සේවයට වාර්තා කර නොමැති නම් සහ වැඩේ කල් දැමිය නොහැකි නම් ආදේශකයන් බඳවා ගැනීමට දෙපාර්තමේන්තුව බලය තිබේ. ඒතර මුදල් රෙගුලාසි වල කියන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය වැඩ සඳහා අනියම් කම්කරුවන් වැඩි අනියම් අය බඳව ගන්න පුළුවන්. ආදේශකයන් බඳව ගන්න පුළුවන් වෙන්නේ සනීප ආරක්ෂක කම්කරුවෝ කියන්නේ ඒව කරන්න ඕනේ. දැන් ඔය රාජ්‍ය සභාවල වගේ වට ඒගොල්ලෝ අනිවාර්යෙන් ගන්න ඕනේ. ඒ වගේ මොරකරුවෙක් නිවාඩු ගියාම ඒක අපිට ෆයිල් එකක් නම් වහලා තියෙතයි මොරකරුවා නැත්තම් ඒක කරන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවකට ආදේශකයෙක් බඳව ගන්න ඕනේ. දැන් එතකොට මේක දැන් ඔයගොල්ලෝ දැනගත්ත හින්දා සමහරවිට නිලධාරීන් හින්දා අපේ තත්ත්වය මොකද්ද කියලා අහුවනම් ඕගොල්ලොන්ගේ දැන් අපෙන් අහන ඕගොල්ලෝ දැන් යම් කිසි ස්ටෙප් එකක් පහු කරන් ආවේ ඕගොල්ලොන්ගේ තත්ත්වය මොකද්ද කියලා. දැන් නිලධාරියෙකුගේ තත්ත්වය හෝ තමන්ගේ තනතුරේ තත්ත්වය මොකද්ද කියන කෙනෙක් ඇහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද? ඒක ආයත සංග්‍රහයේ තියෙන එකක්. තත්ත්වය කියලා කියන කෙනෙක්ගේ එයා අනියම්ද, එයා ආදේශකයෙක්ද, එහෙම නැත්නම් එයා తాවකාලික නිලධාරියෙක්ද, එහෙම නැත්නම් ස්ථිර නිලධාරියෙක්ද, ස්ථිර වැටුප් හිමි නිලධාරියෙක්ද. ඒතකොට දැන් ඕගොල්ලන්ට අහුවෙච්ච කියන්නේ දැන් එයා ඕගොල්ලෝ සමාජයට බදව ගත්තේ යම් කිසි වෙලාවක අපි තුමු නිකන් මේ කියන අනියම් පදනෙ මෙන්න. එයාට එතකොට යම් කිසි රජයේ සේවයේ
එහෙම අයිතිවාසිකමක් නැහැ. එයා බඳවගෙන තියෙන අනියම් පදනම මත මොකක් හරි හදිසි වැඩකට ඒක අවසන් වෙච්ච වහාම එයා එතනින් අයින් වෙනවා. ඒතර අනියම් පදනම මත. ආදේශකයෙක් කියන්නේ එයා වදවගෙන තියෙන්නේ මුල් එක්කෙනා. ඒ කියන්නේ ඉන්න ස්ථිර නිලධාරියා යම් කිසි කෙටි කාලයකට නිවාඩු ගියාම අන්නේ නිවාඩුව ආවරණය කරන්න වදව ගන්න එකට එයාට රජයේ සේවය ගැන කිසිම ලියුමකින්වත් හෝ එහෙම නැත්නම් ඇතුල් වීමට කිසිම අවසරයක් නැහැ රජයේ සේවයට. ඒ කියන්නේ එයානේ මුරකාරය නිවාඩු ගහන දවස් දෙකකට අනිය ආදේශකයෙක් ගන්න. ඒතර එයා ආදේශක නිලධාරියා. ඊට පස්සේ අපේ තියෙන తాවකාලික නිලධාරියා. දැන් මේ අනියම් එක්කෙනෙක් අවුරුදු 2-3ක් ඉඳලා එයාව අනියම් එක්කලු දෙවන දෛනික පඩි. එතකොට එයා ස්ථිර සේවකයෙක් මේ sorry. එයාව මාසික පඩි මට්ටමට පත් කරාම අපි කියනවානේ తాවකාලික. එයා ඉන්නේ පාසල් ලැබ් එකේ තමයි ඉස්සෙල්ලා ගත්ත කම්පාරියු විදිහට දැන් එයාට මාසික පඩි ගෙවන දෛනික පඩි වෙනකොට. එයා ඒක తాවකාලික. අර අනියම් වලට වැඩි ඩිංගක් උසස්. එතකොට එයාව තාම රජයේ සේවයේ වැට උඩ ඉන්නේ. එයා පැත්තට මේ ගන්න පුළුවන් මට්ටමේ. ඒකට ස්ථිර. ඒතකොට ස්ථිර නිලධාරියෙක් වුණාම එයාට යම් කිසි EPF ETF එහෙම නැත්නම් එයා රජයේ වරක්කතාවත ගොඩක් හිමි. හැබැයි විශ්‍රාම වැටුපක් හිමි නෑ. එතකොට එයාට විශ්‍රාම වැටුපක් හිමි තනතුරටපත් කරවන්න එයාට අපි කියනවා විශ්‍රාම වැටුප් හිමි නිලධාරියෙක්. එතකොට ඔන්න ඔය කියන தত্ত্বය තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ගේ ඔය කියන්න පුළුවන් ඕගොල්ලෝ විශ්‍රාම වැටුප් හිමි නිලධාරීන් විදියට ගණන් ගන්නවා ඩී වල. ඕගොල්ලෝ කලින් හිටියා නම් අර මොකද ඒකට කියන්නේ අභ්‍යාසලාභ මට්ටමේ. එතකොට කියන්නේ ඔයගොල්ලෝ ස්ථිර විශ්‍රාම වැටුප් හිමි අය නෙවෙයි ඔයගොල්ලෝ తాවකාලික පත්වීමක් දරන නිලධාරීන් කියන එක. හරි. එතකොට මෙතනදී නම් අනියම් ආදේශයක් බඳවා ගන්නවා නම් අපි කරන්න ඕනේ මුදල් රෙගුලාසිය අනුව හදිසිය අත්‍යවශ්‍ය වැඩකට දෛනික වැටුප් පදනම මත ගන්නවා නම් කම්කරුවෝ වැනි අය ඒගොල්ලන්ට අපි කියනවා අනියම් අය. සනීපරක්ෂණ කම්කරුවෝ මොරකරුවෝ ගැන සුළු සේවා ශ්‍රේණි වලට අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරක් දරන්නේ සේවයට වාර්තා කරන නැමැති විටකදී ඒ කල් දාන්න බැරි නම් අන්න ඒ වගේ වෙලාවකට ආදේශකයෙක් බදව ගන්නවා. එතකොට අපි කියනවා අන්න ඒ දෙක තමයි අපිට බලයේ තියෙන්නේ බදව ගන්න. හරි. එතකොට අපිට දැන් එහෙනම් මේ කටයුත්ත අවසන් කරන්න අපිට පුළුවන් තවත් මේ පොඩක් බලමු මේකේ මේ ප්‍රශ්න ටික කතා කරන්න යන්නේ නැත්තේ මේ කාණිපාඩු කියන එක අපි දැන් පටන් ගත්තොත් ඒක අවසන් කරන්න බැරි වෙනවා. ඒ ටික වැදගත් වෙනම පාඩමක් විදියට. ලබන සතියේ තියෙන පාඩමේ අපි මුල් කටයුතු විදියට මේ ටික කළා. ඒක ටික කතා කරමු කියන එක තමයි මගේ අදහස. ඔයගොල්ලන්ටත් මම හිතන්නේ මොකක් හරි අදහසක් තියෙනවා නම් කතා කරන්න. මේක දැන් කතා කරන්න වෙලා මදි. අනිවාර්යයෙන්ම. මොකද මේ කටයුතු මේ තියෙන කොටස අනිවාර්යයෙන් ඔයගොල්ලෝ දැනගත යුතු සහ විභාගයට ප්‍රශ්න වලට එන කොටසක් නිසා ඒක වැදගත් වෙනවා. තව මොන හරි කෙනෙකුට මේ අහන්න තියෙනවා නම් it's okay sir කියලා දාලා දෙන්න. හරි. හරි. එතකොට එහෙමනම් මේ මට මොන හරි කතා කරපු පාඩමෙන් හෝ එහෙම නැත්නම් වෙනත් මොන හරි ගැටලුවක් තියෙනවා නම් සුළු වෙලාවක් තියෙන අපිට කතා කරන්න පුළුවන්. කවුරු කියන කතා කළා. වෙලාව යනවා. එක්සෑම් කවද වගේ තියෙනවද? එක්සෑම් එකේ සමහර විට ඔක්තෝබර් මාසයේ අන්තිම විතර තියෙනවා. ඔක්තෝබර් මාසයේ සැප්තැම්බර්නේ. ඔක්තෝබර් මාසයේ තියෙයි කියලා හිතෙනවා. මොකද ඒගොල්ලෝ කල් දාන්නේ ගන්න නැහැ. ඊට එහාට දැන් ඔය ආතනතරපත් වෙලා තියෙන ප්‍රවාහණය අරම මේ සියල්ලම තියෙන නිසා එහෙම කල් දාන්නේ නැහැ. මේ මොකද අනිත් ලොකු විභාගයක්වත් නොවන නිසා ඒගොල්ලෝ මේක මේ පවත්වලා අවසන් කරන්නත් අවශ්‍යයි. මොකද ඒගොල්ලෝ කාලසටහනක් තියෙනනේ කොමිෂන් එකේ. ඒක නිසා. ඒක මම හරියටම අහලා කියන්නම්. නමුත් අපි මේ ටිකේ පාඩම ටික මාස දෙකකින් අවසන් කරනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ඔයගොල්ලන්ට පෙනී ඉන්න එකට නම්. නමුත් අර පොගේ මාස මේ ගැසට් කරපු දවස් වලදී පොඩ්ඩක් පහු වෙනවා. අර නිවාඩු කාලයක් අල්ලා දෙයි සමහර වෙලට එක දවසයි නිවාඩු වෙන්නේ දවසක් ඕක දවසයි. වීකෙන්ඩ් එකේ තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි එහෙනම් අපි ඔයගොල්ලන්ගේ තවත් ගැටලු තියෙනවා තව විනාඩි 3ක් තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. මම කතා කරපු අර පරණ ටියුට් වල තිබිච්ච ඒවත් මම හිතනවා මම සමහර වෙලාවට මේ අරගෙන ඔයගොල්ලෝ කියන මේ ටියුට් ටික ඔයගොල්ලෝ අරගෙන මේ එක වේලියට තියාගන්න 1 2 3 4 කියලා ඒක කොයි වෙලාවකරි ඔයගොල්ලෝ පොතක් වශයෙන් භාවිතා කරන්න පුළුවන් මේ විභාගෙදී නෙවෙයි තව ඕනම විභාගයකට මුදල් රෙගුලාසි ගැන කතා කරනවා පාඩම් කරනවා නම් කෙනෙකුට දෙන්න ඕන නම්
මේ නෝට් එකයි මේ ප්‍රශ්න ටිකයි ඉතාම වැදගත් වෙයි. මොකද කොහේ ගිහිල්ලා අපි කතා කරත් ওই ප්‍රශ්න ටිකේ අහන්නේ. මම දැක්ක මේ වෙබ් වල දාලා තියෙන එක එක්කෙනා මේ රුපියල් 2000 ගන්න. ඒ කවුරු මේ කතා කරත් මේට එහාට මුදල් රෙගුලාසි නැහැ. දැන් ඒක ආණ්ඩුව ව්‍යවස්ථාවකොත් එකයිනේ. ඒ වගේ මේ මුදල් රෙගුලාසියකොත් මෙච්චරයි. ඒකනේ අර පැහැදිලි කිරීමේදී සහ එක එකනාගේ තියෙන අවබෝධ කර ගැනීම ශක්තියමත් තමයි අනිත් එක තියෙන්නේ. එහෙම නැත්නම් මුදල් රෙගුලාසිය එකේ මම ඉගෙනනවද කවුරු ඉගෙනනවද කියලා එහෙම ගැටලුවක් නැහැ. නමුත් මේ නෝට් ටික ඔයගොල්ලෝ කොහේ ගියත් වැදගත් වෙයි තමන්ට හෝ තමන්ගේ යාළුවෙකුට උනත්. ඒකෙන්ද මේ පැටියුට් එක මේක අරගෙන තියාගන්න එක හොඳයි. හරි එහෙනම් අපි මේ ඔයගොල්ලොන්ට සමු දෙන්න පුළුවන් රාත්‍රියක් සියලු දෙනාට. එහෙනම් අපි නැවත වරක් හම්බෙමු ලබන සතියේ. සියලු දෙනාටම සුබ දවසක් සුබ රාත්‍රියක්. එහෙනම් ආයුබෝවන්. නියෝජ්‍ය ප්‍රධානතුමා sir. Thank you, sir. නියෝජ්‍ය ප්‍රධානතුමා ඔව් කියන්න. මේ අර කට්ටිය අහලා තිබුණා මේ මොකද්ද අපේ මේ තියෙන බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තියෙනවද කියලා. ඒක මෙහෙමයි අපිට ඇත්තටම තාම ස්ට්‍රක්චර් ගැන පොඩි අවබෝධයක් අඩුයි. මොකද හැමසැරේම තිබුණේ නම් ඔය මේ වගේ නිකන් රචනා ශෛලියේ කෙටි ප්‍රශ්න තමයි. නමුත් ඒවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට ගත්තත් එහෙම ලොකු ගැටලුවක්ට වෙන්නේ නැහැ. මුල ප්‍රශ්නේ ඇතැම් විට මම දැක්ක විභාගයේ EP එක තිබුණා. මුල ප්‍රශ්නේ කියන්නේ ලකුණු 10ක් දෙන 20ක් දෙන ප්‍රශ්නයක් ප්‍රශ්න 10ක් කර දීලා ලකුණු දෙක පැකින් ඉරි ගහන්න වගේ. එහෙම එන්න ඒවත් තිබුණා කීපයක්. මේක හැබැයි තිබෙන්නේ නැහැ නේද? දකුණු පළාත් සභාව දෙකටම නෑ දකුණු පළාත් සභාවේ තිබිච්ච ඒවායි තිබුණේ නෑ. හැබැයි එක සැරයක් මමත් අද ප්‍රශ්න පත්‍රයක තිබුණා මේ තිබ්බා. මොකද අර සමහර අය ඉන්නෝ ඒ ප්‍රශ්න පත්‍රයට කෙටි අර මුදල් රෙගුලාසි වල ඉතා කෙටි පරිච්ඡේද දෙක තුනක් තියෙන ඒවා තියෙනවානේ. අන්න ඒ වගේ වෙලාවකදී එහෙම හදනවා. විදුහල්පත් සේවයේ තියෙන EB එකට කොළඹින් තිබිච්ච එකේ නම් එහෙම තිබුණා වර්ෂ කිහිපයක්. ඊට පස්සේ ඒක නැති වුණා. ඒක අපිට මේ අන්තිමට අපි කියන්නම් ඒක කොයි ආකාරයෙන් වුණත් දැනුමේදී තමයි ඒක වැදගත් වෙන්නේ. ඒ දැනුමේ තියෙනවනේ ඉරක් අහගන්න කිසි ගැටලුවක් නැහැ. තව තියෙන සමහරකට වාක්‍යයක් හරිද හෝ වැරදිද කියලා. මමත් අද ප්‍රශ්න පත්‍රයක මම ඒ වාක්‍ය 10කුත් දාලා ඒකට හරිය හෝ වැරද්දක් දාන්නත් තිබ්බා. ඒකට ලකුණු 20ක් තිබ්බා. එතකොට ඒ වගේ වාක්‍ය අපි දෙනවා. ඒක හරිද නැත්නම් වැරදිද? පරහන් ඇතුළේ තියෙන එකට හරියක් හෝ වැරද්දක් දාන්න. ඒක මුදල් රෙගුලාසි වලට බොහෝ ලේසියෙන් කරන්න පුළුවන්. හැබැයි කාර්යාල ක්‍රම වලට එච්චර ඒක ගැලපෙන්නේ නැති වෙයි මම හිතන විදියට. කාර්යාල ක්‍රම වලට බහුවර්ණ ප්‍රශ්න එන එක බොහොම රෙයා. හරි එහෙනම් ඔබතුමාට ස්තුති ගොඩක්. Thank you.